අවසරයි. Yati
විකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේත්‍රං යෝගස්සාමි ඉමේ නවීමුනේ සමන්නාගතං සංඝරත්නං සරණං ගච්ඡාමි සංඝරත්නං සිරසා නමාමි ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාරූප සමිඤ්ඤුතේ ඒතේන සච්ච වජ්ජේන භයාරූප සමිඤ්ඤුතේ ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාරූප සමිඤ්ඤුතේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිං සච්ඡං ගවේසි පින්වත්නි උපහාසමක ධර්ම සාකච්ඡා කරන්න මාතෘකාවෙන් තබා ගන්න සත්‍ය ගවේෂණය. අපි සෑම දිනෙම මේ මාතෘකාව තමයි යොදාගෙන තියෙන්නේ. එන්නත්නි තථාගත දර්ශනයේ අපි හැම කෙනෙක්ම දකින්න කැමති නම් තාවදීනෙන් කියනනම් බුද්ධ කියන තැනට Taman පැමිණෙන්න කැමති නම් තාවදීන් කියනනම් නිවන් සාක්ෂාත් කරගන්න කැමති නම් තාවදීන් කියනනම් උප්පත්ති මරණය ජය ගන්න කැමති. මේ මොන ආකාරයක් කිව්වත් එකම දෙයක් කියන්නේ. අපි හැම කෙනෙක්ම මේ තථාගත දර්ශනය පිළිබඳව පැහැදිලිවම දැනගන්න. එතකොට සම්මා සම්බුදුන් වහන්සේ අපිට විරුද්ධ කරලා තියෙන්නේ දර්ශනය. ඒක තේරුම් කරගන්න. නමුත් ඒ දර්ශනය කියන එක චින්තනයත් එක්ක සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒ දර්ශනය අපි ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්නේ චින්තනයේ තියෙන වචන. ඒක තමයි මේ අපිට තියෙන දුර්වලකම. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඒක උදාහරණයක් ගැලපෙනව නෙවෙයි සාමාන්‍යයෙන් ගලපන්න පුළුවන්. Taman දකින හේනියක්. Taman හේනියක් දකින්න. ඒ දැකපු ආකාරයෙන් Taman දැකපු කට්ටිය දන්නවා. නමුත් ඒක මතක තියාගන්නවා කියන්නේ හේන දැකපු එක නෙවෙයි. හේන දැකපු එක නෙවෙයි මතක තියාගන්නවා කියන්නේ. ඒක මතක තියාගන්නවා කියන්නේ චින්තනයෙන් අරගත්ත දෙයක්. අර හේනේ සම්බන්ධව දැකපු දේ චින්තනයෙන් අපි කියන මතක තියාගන්නවා. ඒක ඒ මතක තියාගන්නකොට ඒක හරියටම වැදට පැහැදිලි නෑ මොකද මතක තියාගන්නේ. ඒ මතක තියාගන්න දේ තමන්ගේ භාෂාවෙන් ඒක කියන්නේ යනවා නම් තවත් කෙනෙකුට අර හීනේ දැකපු එක පෙනේද අර අහන්නේ කෙනා. දැන් උතන පේනවා අර වචන වලින් කිව්වට අර තමන් දැකපු හීනේ එයාට පේන්නේ නැහැ. අපි වචන අරගෙන කතා කරනවා. තමන් දැකපු හීනේ අනිත් අයට පේන්නේ. ඒක එතන උතන සාමාන්‍යයෙන් ඔය පෙන්නුවේ කෙලෙස් සහිත ධර්මයක්. මේ නික්‍රියසි පිරිසුදු ධර්මයක් ගැන කතා කරනකොට වැඩි උදාහරණ ගැඹුරුයි. එහෙමනම් පින්නත්නි මේ දර්ශනීය කියන වචනේ පෙන්නනදී ඒ දකින්නදී වචන වලට පරිවර්තනය කරන්න බෑ. ඉතින් අපිට තියෙන ලොකුම ගැටලුව උතනයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොත්පත් වල ලියවෙන්නේ නැත්තේ. බුදුහාමරගේ ධර්මයේ පොත්පත් වල ලියවෙන්නේ නැහැ වෙන්න. ඒ ලියුවේ බුදුහාමරගේ වර්ධිමාණයෙන් පස්සේ. එතෙක් ලියවෙන්නේ. එමෙ ලියන්න කිව්වෙත් නැහැ. ඒ මොකද ලියන්න කිව්වොත් මෙතන ලියුවොත් අපි වැටෙන්නේ වෙලින් තැනකට. වෙලින් තැනකට කියලා කියන්නේ අපි සාක්ෂි ගන්න භාෂාව. මොනවා හරි භාෂාවක්. මේ ලෝකෙට ඕන භාෂාවක් උඩ ගන්න පුළුවන්. මේ සියලුම භාෂාවල තියෙන්නේ අපි අසකරණාගේ දිවසාරී පාවිච්චි කළා. අපි ලබාගත් චින්තනය තමයි භාෂාවේ වචන වලට පරිවර්තනය කළ තියෙන්නේ. අපි ලබාගත් චින්තනයේ ඒව තමයි වචන තමයි භාෂාවට පරිවර්තනය. මේ අපි ලබාගත් චින්තනය පින්නත් මේ සම්පූර්ණම වැරදි චින්තනයක් අපේ ළඟ තියෙනවා. මොන භාෂාවෙන් කතා කරන්නේ? මේක ඔබලට පැහැදිලි වෙන්නේ නැහැ කොච්චර තියෙන්නේ. ඒ මොකද ඕන කෙනෙක් කතා කරන්නේ අපි දැනගත්තු භාෂාව හරි. අපේ භාෂාව හරි. අනිත් භාෂාව වැරදි කියලා කතා කරන නිසා මේකේ තියෙන වරද අපි කෙනෙක් සොයාගන්නවා.
මේකට සොයන්න පින්නත් විශේෂ බුද්ධියක් අපිට තියෙනවා. එහෙම නැතුව මේක සොයන්නත් බෑ. අනිත් එක සමහර මේකට මේක සොයලා වැඩකුත් නෑ. මේ භාෂාවක තියෙන හරි වැරදි සොයලා මොකද කියලා ඒකට හිතෙන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මොකද පින්නත් නේ? අපි බලාපොරොත්තු යමක් තවත් කෙනෙකුට ඒ ආකාරයෙන්ම කියන්න යනවනම් ඒ කියන්නේ අපි බලාපොරොත්තු තවත් කෙනෙකුට ඒ ආකාරයෙන්ම කියන්න යනවනම් මේ භාෂාව පණ මදි කියලා දෙනවා. දැන් මේක ඒ ගෞතම බුදුහාමුදුරන්ට ඔය ප්‍රශ්නෙට උනා. ඒ ඉස්සරහින් බුදුරණවහන්සේට ඔය ප්‍රශ්නෙට උනා. උන්වහන්සේ දැකපු තථාගත දර්ශනය එදා තියෙන භාෂාවෙන් පරිවර්තනය කරන්න ගියාම නා වචන වලින් කියලා දෙන්න ගියාම. ඇයි වචන වලින් කියලා දෙන්නේ? ඔබලට උදේට තියෙන භාෂාවක තියෙන වචන. ඔබලා හුරු කරගෙන තියන්නේ ඒක. ඒ නිසා ඒකෙම කියන්න ඕනේ. එහෙම නැත්නම් Taman භාෂාවකින් කිව්වොත් නැත්නම් Taman හුරු භාෂාවකින් කිව්වොත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම බුදු කෙනෙකුටම තියෙන ධර්ම දේශනා කරන තියෙන ලොකුම ගැටලුව. මම මේ පෙන්නන්නේ ලොකුම ගැටලුව ඔකයි. ඒක නිසා බුදුහාමරන්න කියන්න වෙනවා. අපේ ගෞතම බුදුහාමර 45 අවුරුද්දක් ධර්ම දේශනා කරා. දේශනා කළ කිව්වේ වෙනේ පාළි වාක්‍ය ගත්තත් මේකේ සිංහල තේරුම ගත්තාම තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. ඔන්න ඔය කියන පාඩය තමයි බුදුහාමර කිව්වේ. ධර්ම 45 අවුරුද්දක්ම බණ කියලා ওই පාඩේ කිව්වා. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. මේකේ අදහස මොකක්ද? තථාගතයන් වහන්සේ ධර්මයේ විරුද්ධ කරනවා. තොප මේ කරගන්න කියලා කිව්වේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න කිව්වේ මොකද්ද? අපිට කිව්වේ මොකද්ද? ඒ කටපාඩම් කරගන්න කිව්වද? ඒ වචන ටික ඉගෙන ගන්න කිව්වද? ඒ වචන ඉගෙන ගන්න කටපාඩම් කරොත් ඒක වැඩිම පැත්ත. හරි මොකද්ද කිව්වේ? බුදුවයන් වහන්සේ ධර්මයේ විරුද්ධ කරනවා. තොප මේක කරගන්නවා. ඉතින් පින්නත් අද සමාජය ගත්තාම දැන් බෞද්ධ වශයෙන් ගත්තාම බෞද්ධ දර්ශනය ගත්තාම හැම කෙනෙක්ම කතා කරන්න කැමති නිවන ගැන. නිවන් දකින්න කැමති. නිවන ගැන තමයි මරණ කෙරෙක වුණත් කතා කරන්නේ නිවන ගැන. නිවන් සප ලැබේවා කියලා කියනවා. අත් වශයෙන් පින්නත් මේකට බුද්ධිමත්ව කතා කරනවාද කියලා බලන්න. ওই වචනේ කතා කරන්නේ. දැන් මරණ කෙරෙක අපි කියනවා මේ මිනිස්සු නිවන් සප ලැබෙන්නේ කියලා. අපි කතා කරලා කියනවා. හාමුදුරුවෝ කියනවා. ওই කතාව එහෙම වෙනවද? කිසිම ප්‍රයෝජන නැති නිෂ්ප්‍රයෝජන කතාවක් අපි කතා කරන්නේ. ඇයි එහෙම කිව්වේ? නිවන් සප ගැන නෙවෙයි මේ කිව්වේ. නිවන් සප නම් හොඳයි. නමුත් පින්නන්නේ මේකේ අර්ථය බලන්න. මේක ඔයකට තේරෙන්නේ නැහැ ඒකවල. දැන් අපි කියනවා මරණ කෙනෙක් කියනවා. අපි හැම කෙනෙක්ම කියනවා මේ මනුස්සයර නිවන් සප ලැබේවා නිවන් ලැබෙන්නේ කියලා අපි සාදුකාර දෙනවා. නමුත් පින්නන්නේ මේ නිවන් කියන ධර්මය මේ නිවන කියන ධර්මයේ කාටවත් ලබා දෙන්න පුළුවන් එකක්ද? මේකයි නිවැරදින්න ඕනේ. කෙනෙකුට ලබා දෙන්න පුළුවන් මේක. ඒ සමාජයේ පවුලේ ඉන්න සමාජිකයට එහෙම නැත්නම් ගමේ ඉන්න මිනිස්සුන්ට එහෙම නැත්නම් පන්සලේ ඉන්න හාමුදුරුවන්ට පුළුවන් ද නිවන ලබා දෙන්න? ඈ? පුළුවන්ද? දැන් ඔයත් ඉතින් මේ හිස් වචනයක් නේ කතා කරන්නේ. අපි ආවම කියන කිසිම වචනක අර්ථයක් නැතුව නිවන් සප ලැබේවා නිවන් සප අපි ප්‍රාර්ථනා කරනවා නිවන් සප ලැබෙන්නේ කියලා. එහෙම කිව්වට එහෙම වෙනවද? ඉතින් අපි කොච්චර මොඩ තැනක ඉඳගෙන වචන නිෂ්ප්‍රයෝජනෙ කතා කරනවා. ඒ කතා කරන වචන නිෂ්ප්‍රයෝජනයි. නිෂ්ප්‍රයෝජන කියන්නේ එහෙම දෙයක් කිව්වට එහෙම වෙන්නේ නැහැ. ඇයි? නිවන් සාක්ෂාත් කර ගැනීම ඔයකට තනි තනිවම කරගන්නවා. ඒ බුදුහාමුදුරුවෝ කියලා කියනවා. තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. තථාගතයන් වහන්සේ ධර්මයේ විරුද්ධ කරනවා. තොප කරගන්න කියලා කිව්වේ. අන්න බුද්ධ වචනේ. ඒක කිසි වෙනසක් නැහැ. ඒකෝර එහෙනම් නිවන් සාක්ෂාත් කරගන්නේ කවුද? තමන්මයි. ඒතර බුදු වෙන්නේ කවුද? තමන්මයි. ඒතර බුදුහාමුදුරුවෝ කොහෙද ඉන්නේ? තමන් ළඟ. මේ පාඩම ඔයත් ඉගෙන ගත්තේ නැහැ. ඔය මේ පාඩම ඉගෙනුවේ නැහැ. මේක වැහුවා. හැමදාම වහපොත තමයි කරේ. නමුත් දැන්වත් ඔබ මෙතෙන්ට ඇවිල්ලා තේරුම් කරගන්න මේක තේරුම් කරගත්තත් ඔයත් විශාල ආනිසංසයක් සිද්ධ වෙනවා. ඒක තේරුම් කරගත්තොත් බුදු වෙන්නේ කාරුවක් නෙමෙයි තමන්මයි. අන්තික රහත් වෙනවා කියලා කිව්වත් වෙන්නේ තමන්මයි. දැන් ඔයත් කතා කරන්නේ ඊට පස්සේ බුදු වෙනවා කියලා කිව්වත් වෙන්නේ තමන්මයි. මේක කාටවත් දෙන්න පුළුවන් දෙයක්. ඒක නිසායි බුදුහාමුදුරුවෝ අවරිපස් සරුද්දක් බණ කියලා තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත තොපම කරගන්න කියලා. ඇයි? වෙන කියන දෙයක් නැහැ. අපි හුරු කරලා තියෙන භාෂාව. මේ භාෂාවේ තියෙන වරද මොකද මේ
මේ භාෂාව කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය හරහා අසකරනාසේ දිව ශරීරය. මේක හරහා අපි කුඩා කාලේදී මව කුසීන කොටත් මේව තුඹුණා. මේවෙන් වැඩ ගත්තේ නැහැ. මව කුසෙන් බිහි වෙලා උඩුකුරුව හිටියාකින් අපි වැඩ ගත්තේ නැහැ වැඩි. ඊට පස්සේ මව කුසෙන් බිහි වෙලා යටිකුරුව වෙලා හරලා අවුරුද්දක් විතර පියවර උස්සනකොට ආමේ මට මේ පේන්නේ මොකද්ද? මේ ඇහෙන්නේ මොකද්ද? මේ සුවඳ මොකද්ද? මේ රසය මොකද්ද? මේ ස්පර්ශය මොකද්ද? මෙන්න මේ විදිහට ප්‍රශ්න අහන තමයි අපි භාෂාව කියන එක දැනගන්නේ. ඉන්ද්‍රිය. මේක තමයි භාෂාව. පහ තෝරනවා කියන්නේ මේකයි. නැත්නම් පහ තෝරන එක එක්කම නැහැ. පහ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවෙන් එන යම් යම් දේවල්, චින්තනය හරහා යන දේවල් අපි වචන වලින් අරන් තෝරගෙන වචන කතා කරනවා. මේක තමයි අපේ භාෂාව. ඒකට ඒක ඉංග්‍රීසි වෙන්න පුළුවන්. කෙනෙකුට සිංහල වෙන්න පුළුවන්, කෙනෙකුට දෙමළ වෙන්න පුළුවන්, කෙනෙකුට පාලි වෙන්න පුළුවන්, කෙනෙකුට සංස්කෘත වෙන්න පුළුවන්. කරාට මේ ඔය එක එක භාෂාවල් ලෝක කියන භාෂාවල් ඕන දෙයක් වෙන්න පුළුවන්. නම් භාෂාව කඩලා ගන්නත් ගන්න පුළුවන්. මොනව ගත්තත් පින්නත් මේ භාෂාව හැම එකකම තියෙන ලොකු වරදක්. තථාගත දර්ශනිත එක්ක. මොකද්ද මේ වරද? මේකේ තියෙන ditthය. මෙන්න මේ පාඩම ඔයත් හොඳට දැනගන්නවා. මේ පාඩම නැවත නැවත භාවිතා කරන්න. එතකොට පින්නත් ඔබලට බය වෙන්න දෙයක් නැහැ. බුදු වෙන්න. බුදු වෙන්න තියෙන ලොකුම රහස තමයි මම මේ පෙන්නන්නේ. ඔබලට මේ භාෂාව හරහා තියෙන මේ ditthය පැහැදිලිව පේනවා. මොකද මේ ditthය කියන්නේ? ditthය කියන්නේ දෙකක්. මේක මම කියපු කතාවක් නේ. ගෞතම බුදුහාමුදුරුවෝ කියපුවා ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේ නසීතම් වාක්‍යයේ ඒක. මේ ditthය. මේ ditthය කියන්නේ ඇහි ditthයක් තියෙනවා. මේ Tamange මේ මාර්ශසේ ditthයක් තියෙනවා. මේ කන ගත්තත් ඒක තියෙන ditthය. ditthය කියන්නේ දෙපැත්තක්. දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දැන් අපි කියනවා ඇහෙන් බලනවා. මගේ ඇහෙන් මම බලනවා. නමුත් ඔබ සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ ගියාම ඔබේ ඇහැ තදින්දර ගියාම ඇහැ තියෙන විදිය දන්නේවත් බැලීම කියන දෙයක්වත් නැහැ. ඒකෝට දැන් මේ දෙක දෙපැත්ත. ඇහි තියෙන දෙපැත්ත. එකක් ඇහෙන් පේනවා අනිත් එක පේන්නේ නැහැ. ඇහැ තියෙන විදිය දන්නේ නැහැ. මේක පැහැදිලි. කන ගත්තත් ඔය විදියයි. කනෙන් ඇහෙනවා කියලා දැන් අපි කියනවා. නමුත් තදින්දර ගියාම කනෙන් ඇහිමක් හෝ ඇහෙන බව දන්නේ නැහැ. කරත් තියෙන විදිය දන්නේ. ඒතර මේ ඉන්ද්‍රිය මෙහෙම නම් පින්නත් මේ දෙපැත්ත. එකම ඇහි තියෙන දෙපැත්ත. පෙනීම නොපෙනීම. දැන් පෙනීම නොපෙනීම කියනකොට දැන් උතන ditthya. ditthya කියන්නේ දෙකක්. පෙනීමට නොපෙනීම කියන්නේ ප්‍රතිවිරුද්ධයි. ඒතර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් එක ඉන්ද්‍රිය තුලින් ගන්න ගියාම ඔබට මේක කරන්න පුළුවන් ද සංසාරේ? ඒ කියන්නේ ඇහැ ඔබේ ඇහැ තියෙනවා නම් මසහ තියෙනවා නම් බැලීමයි නොබැලීමයි කියලා දෙක ගන්නකොට ඔයත් මොකටද වැඩි හුරු වෙන්නේ? කියන්න බලන්න. ඔය දෙක එක සමාන තියෙනවා. බැලීම තියෙන ගානම නොබැලීමක් තියෙනවා. නොබැලීම තියෙන ගානට බැලීමක් තියෙනවා. මේ දෙකෙන් ඔය අතර මොකද්ද හුරු? එයාට ඇහිම නැහිම. දැන් මේ විදිහට ගත්තාම මේකේ ditthයක් තියෙනවා. එතන මේ ditthය අපි නිරන්තරයෙන්ම සාපේක්ෂවාදී චින්තනයෙන් ගන්න එකයි. දැන් අපි ඇහෙන් බලනවා කියන අවස්ථාව ගන්න. ඉතින් බලනවා කියන අවස්ථාව ගන්න තමයි අපි ඩම්පින් කරන්නේ, භාවනා කරන්නේ, සීල් ගන්නේ, බුදු වෙන්න කල්පනා කරන්නේ මේ ඔක්කොම එක පැත්තක් කරගෙන. ඒතර මේකේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ මේ ඇහෙන් නොබලන පැත්ත. ඇහක් නැති පැත්ත මුකුත් දන්නේ නැහැ. ඒ පැත්ත දන්නේ නැහැ. නමුත් ඒ පැත්ත තවෙලක තියෙනවා. ඒක නිසා තමයි පෙන්නන්නේ මේ අන්ධ බහල පුතක් ගැන කියලා කියන්නේ. අපිට තියෙන්නේ එක පැත්තයි පෙනෙන්නේ. අනිත් පැත්ත වෙන්නේ. ඒක නිසා අපි දැන් මේ අවදි වෙලා ඉන්නේ. ඒකට දැනුත් අපි නිදි. නිදි කියන එකේ තේරුම ඔය නින්දේ කියන එකේ තේරුම දැන් අපි අවදි වෙලා නැහැ කියන එකයි. දැන් අපි දැනුත් ඉන්නේ තද නින්දෙමයි. ඇයි? ඇයි එහෙම කිව්වේ? ඇයි එහෙම කිව්වේ? අපිට දැන් අවදි වුණාම විතරයි දැන් පේන්නේ. අවදි දැන් අවදි වෙලා ඉන්නවා කියලා පේනවා. නමුත් ඔබට පේන්නේ නැහැ ඔබේ මරණය තියෙන බව එකනම. ඒ අවස්ථාවමයි තියෙන්නේ. ඒතකොට ඔබ ජීවත් වෙන ඒකට වැඩක් නැහැ. ඇයි? ඊතර මරණය තියෙනවා. මේ ditthය ඔබේ ළඟ තියෙනවා. ඔබ ළඟ ඔබ සාපේක්ෂවාදී චින්තනයෙන් ගන්න අපි ජීවත් වෙනවා කියලා. මරණය කියන එකකින් ඊට පස්සේ වෙනවා කියන එක හිතා ගන්නවා. නමුත් මේ දෙකම තියෙන එක තමයි. මේ එකතැන තියෙන ධර්ම දෙක සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ ඔබට කවදාවත් බලන්න බෑ. කවදාවත් ඔබට මේක බලන්න බෑ. මේක බලන්න පුළුවන් අර කාලෙන් ඔබේ තියෙන ඒ දර්ශනීය තුලින්. ඒ දර්ශනීය තුලින් බලනකොට වෙන්නත්
මේ ඉන්ද්‍රිය ටික අයින් වෙනවා. අර පස්පරුම් පරදනය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය අස කන්නාදී ශරීරයෙන් නිදහස් වෙනවා. එතෙන්ට ඇයෙන්නේ. ඉතින් එතෙන්ට එන්න නම් මේ තථාගත දර්ශනීය අවශ්‍යයි. ඒතර චින්තනය නෙමෙයි දර්ශනය. අන්න ඒ දර්ශනයෙන් දැකපු තුන් ලෝකෙම දැකලා ලෝක සත්‍යය නොදකපු ලෝක සත්‍යයට මේක විවෘත කරා බුදුරණන් වහන්සේ. විවෘත කරේ මොනවෙන්ද? සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ. ඒ විවෘත කරපු ධර්ම ලිව්වහම කිව්වහම මතක තියාගත්තාම Tamanda ලැබෙන්නේ සාපේක්ෂවාදී චින්තනයේ තියෙන ධර්ම. දර්ශනීය නෙමෙයි. ඒකයි බුදුරණන් වහන්සේ එහෙම ලියන්න කිව්වේ නැහැ. නමුත් පඬිතුවරු ලිඛිත ලියන ශිල්පියුම් ගන්න දිනුනාට පස්සේ ඊට පස්සේ ලියලා තියෙනවා. එහෙනම් අන්තික සිදුවත් කුමාරයෝ වශයෙන් ගන්නකොට සිදුවත් කුමාරයෝ ඉස්කෝලේ ගිහිල්ලා ශිල්ප 8ක් දැනගන්න උනා. අක්ෂර වර්ග 8ක් දැනගන්න උනා. එතකොට සිදුවත් කුමාරයෝ අකුදන්ති කෙනෙක් නෙමෙයි. නමුත් මේක ලියන්නේ මොකද නෙලිව්වේ ලිව්වොත් මේ කියන අර්ථය පේන්නේ නැහැ. ඒකට දැන් අපිට තියෙන ප්‍රශ්න දැන් ඔයතර සෑම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි මම මේ පෙන්නුවේ. බුදුරන් වහන්සේ කියන ප්‍රශ්නේ මොකද්ද? උන්වහන්සේ දැකපු ඒ ලෝකෝත්තර දර්ශනය වචන බවට පරිවර්තනය කරනකොට මේ චින්තනයෙන් එතකොට මේක වෙන මාධ්‍යයක් වෙනවා. දර්ශන මාධ්‍ය නෙමෙයි චින්තන මාධ්‍යය. ඒක චින්තන මාධ්‍යයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒතර දර්ශන මාධ්‍ය තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒ දර්ශන මාධ්‍ය අවශ්‍ය නිසා බුදුහාමුදුරුවෝ චින්තන මාධ්‍යයෙන් කියලා තොප කරගන්නයි කියලා කිව්වා. තොප කරගන්නයි කියලා කිව්වේ ඒ බුදුහාමුදුරුවෝ කියපු ඒවා කටපාඩම් කරන්න කිව්වා. ඒවා එකිනෙකට ඉගෙන ගන්න කියලාවත් නෙවෙයි කිව්වේ. ඒ උන්වහන්සේ පෙන්වන ධර්මෙම ඔබලත් දකින්න උත්සාහ ගන්න කිව්වා. ඉතින් පින්නත් මෙන්න මේ ප්‍රශ්නේ ගත්තාම උගා දෙරිකුට තේරෙන්නේ නැහැ. දැන් අපි කිව්වොත් උදාහරණයක් කියනවා නම් කෙනෙකුට ඇඟිල්ල දික් කළා. තේරුණාද කියලා අහන්න. මේ උදාහරණය. ඇඟිල්ල දික් කළා තේරුණාද කියලා අහුවාම ඔයත් කෙනෙක්ට තේරුන්නේ නැහැ කියන්නේ නැහැ. ඔයත් දැන් තේරුණා. තේරුණා කියලා උත්තරයක් දෙනවා. ඇඟිල්ල දික් කළා අහන තේරුණාද? ඔයත් කරා තේරුණා කියලා. ඒ බර මම ඇහුවොත් මොනවද තේරුනේ? මොනවද තේරුනේ කියලා ඇහුවොත් ඔයත් උත්තර විවිධාකාර උත්තරේ. ඔයත් ඇඟිල්ල අග බලන්න. ඇඟිල්ල දික් කරාම ඇඟිල්ල යක බලන්නේ. ඔය දන්නේ ඇඟිල්ල යක තියෙන බව. ඒතකොට ඒ ඇඟිල්ල යක පින්නන්නේ බලන කෝණය අනුව වෙනස් වෙනවා. ඇඟිල්ල ඉස්සරහින් බලන කෙනාට වෙන විදිය නෙමෙයි උඩුපැත්තෙන් ගෙනම් බලන කෙනාට. ඇඟිල්ල යටිපැත්තෙන් ගෙනම් බලන කෙනාට උඩුපැත්තෙන් බලන එක විදිය නෙමෙයි. අනිත් සයිඩ් එකෙන් බලන කෙනාට වෙන්නේ අනිත් පැත්ත බලන විදිය නෙමෙයි. මේ චින්තනය හරහා මේ පිටවෙයි. ඒතකොට එකම ඇඟිල්ල විවිධාකාර හැඩතල වලින් ඒ කෙනාට පේනවා කියලා දික් කරා. ඉතින් තේරුණාද කියලා වහම ඒක තේරු කරගත්තා. ඒක තේරුම් කරගන්න. අයි ඇඟිල්ල දික් කරලා තේරුණාද කියලා තේරුම් කරගත්ත ඒකද? නෑ වෙන්නේ. එතනින් මේ ඇඟිල්ල දික් කරලා යමක් පෙන්නනවා. ඒ පෙන්නන දේ තේරුම් කරගන්නේ බොහොම ටික දෙනා. උගාගෙන බලන්නේ ඇඟිල්ලියක්. ඇඟිල්ලියකට බලලා තේරුම් කරගන්න බෑ. ඇඟිල්ලෙන් පෙන්නන දේ තියෙන වෙනින් තැනක. අන්න ඒ දේ බලන්න පුළුවන්කම ලැබුණොත් ඔයයට බුද්ධිමත් කියන්න. ඒ දර්ශනීය පැත්තට එන්නම කියන්න පුළුවන්. එතකොට දැන් මම මේ වෙන්නේ මොකද්ද? බණ කියන්න ගියාම ධර්ම දේශනා කරන්න ගියාම තථාගත දර්ශනේ විවෘත කරන්න ගියාම තියෙන අමාරුකම්. ඒක ඒ හාමුදුරු කෙනෙකුට කාටවත් මේක අමාරුයි. පොතේ පතේ ලියලා තියෙන කැත්ත. පොතේ පතේ සත්‍ය ලියලා තියෙනවා. ලියලා තිබුණාට ඒක තේරුම් කරගන්න බෑ වෙනවා. ඒක උදා අපි තේරුම් කරගන්නේ සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ. නමුත් බුදුහාමරගේ ධර්මයේ තියෙන්නේ සාපේක්ෂවාදී චින්තනය නෙමෙයි කාලයෙන් තොර ධර්මයක් උන්වහන්සේ උත්තර කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි හැමදාම කියනවා අකාලිකෝ භගවතෝ ධම්මෝ. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි. අකාලික කියන්නේ කාලයෙන් තොරයි. අතීත වර්තමාන අනාගත. මේ කාලත්‍රයෙන් තොර ධර්මයක්. ඒකයි දර්ශනීය. මේ අපි හැම කෙනෙක්ම භාෂාව හරහා කතා කරන්නේ කාලයට වැටිලා. අපිට තියෙනවා අතීත වර්තමාන අනාගත. හොඳට තේරුම් කරගන්න. ඒකට මෙන්න මේ තියෙන පරස්පර ස්වභාවය නිසා මේ පරස්පර භාවය නිසා අපිට මේ කියන ධාම ගා දුරට වැටෙන්නේ නැත්තේ. මේ අපිට තියෙන පරිබෝධ තමයි මේ කියා දෙන්නේ. ඒක තේරුම් කරගන්න දැන් එහෙමනම් ඔබ බුද්ධිමත් වෙන්න ඕන මේ තථාගත ධර්මයේ දර්ශනයක් බව තේරුම් කරගන්න.
දර්ශනය. දැන් උදාහරණයක් කියනොනම් දැන් අපි අවදි වෙලා ඉන්නකම් කතා කරන්න පුළුවන් නම් චිත්තනේ හරහා කතා කරනවා. කොතෙන් වෙනකම් කතා කර ඉන්න පුළුවන්. අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ චිත්තනේ හරහා සංඥාව ඇත නැති කියන තැන. ඒක තමයි අසිතවසා ආලකාර කාරාම උද්දකාරාමක තවුස. මේ චින්තනේ හරහා භාවනා කරලා ලබාගත් තැන. සංඥාව ඇත නැත කියන තැනට වෙනකම් හිතන්න පුළුවන් කම තිබුණා. එතකොට ඒක කල වශයෙන් ගන්නකොට ඉහළම බ්‍රහ්මතලය. අකනිට්ඨාව දක්වාම බ්‍රහ්මතල වලට ගියා. ධර්මයෙන් ගන්න. එතෙන්ට ගිහිල්ලා වෙන්නත් නේ ඒ ඇත්තොත් මොකද කරේ? ඒ ඇත්තොන්ට අර දිත්වයේ තිබුණු නිසා මමත්වයේ දුවන. ඒ මමත්වයේ නිසා ඒ ඇත්තෝ අර මේ ලෝකයේත් එක්කම ගැලුණා. මේ ලෝකයේත් එක්කම ගිලුණා. ගිලලා මේ ලෝකෙන් අයින් වෙන්න බැරි වුණා. ඒක නිව සංඥා අනසඤ්ඤාට ගිහිල්ලා ඒ ඇත්ත කොතනද වැඩුණේ? හැම කෙනෙක්ම වැඩුණේ අඩ නින්දට. ඒක නිව සංඥා අනසඤ්ඤාවෙන් එහා පැත්තට තියෙන අඩ නින්ද. අර අඩ නින්දේ කියලා කියන්නේ එතනක් වෙන්නත් නේ යමක් පේනවා. අපිලිස්සේම නෙමෙයි අඩ නින්දේ ඉන්නකොට හීන පේනවා කියලා කියනවා. ඒක දෙන්නේ පෙනීම. නමුත් හීන පේන්නේ හැට නෙමෙයි. ඉන්ද්‍රයන්ට නෙමෙයි. නමුත් පේනවා. ඒක පෙනීමක් කියනවා. ඊළඟට වෙන්නත් නේ ඒ පෙනීම මොනවාද? අපි අර චින්තනයෙන් ගත්ත දේවල්මයි අර හීනියක් වශයෙන් පේන්නේ. ඒකට කියන්නේ කෙලෙස්. ඊළඟට වෙන්නේ තව පියවරක් එහාට යනවා. මේ අඩනින්දේ හීන පේන අවස්ථාවෙන් අපි යන්නේ ඊළඟ පියවර ඊළඟ පඩිය තදනින්ද. තදනින්ද ගියාම එතන පෙනීම නෙමෙයි තියෙන්නේ දර්ශනය. අර පෙනීමට වැඩිය ඒ දර්ශනෙටදී ප්‍රබලයි. දර්ශනය කියලා කියන්නේ ඉන්ද්‍රිය ඉක්මෝල. අපි හැම දෙයක්ම ඉන්ද්‍රයන්ගෙන් ගත්තිය තමයි අවදුනට පස් කියන්නේ. මේ අසකරනාල දිවසායට අහුවෙච්ච ධර්ම තමයි තියෙන්නේ. ඒ සියලු ධර්මයන් අභිභව ධර්මයන් තමයි පින්නත් නේ. ඒ ඉහාට කියන්නේ. තදනින්නේ කියන්නේ. ඒක තදනින්නේ කියන්නේ මොකද්ද? ඔබ දැනගත්තත් නොදැනගත්තත් ඒ තමයි බුද්ධ ධර්මය. සෑම කෙනෙක්ම බුදු වෙන්න අවශ්‍ය කරන තැන. මේක ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ ගැන ඉගෙනගන්නේ නැහැ. යන්තම් අල්ප මාත්‍රයක් කර්ණීය සූත්‍රයේ පෙන්නලා තියෙනවා. ඒ පෙන්නලා තියෙන්නේ අර වේදේ පැත්තටම බර කරලා. ඒක ඔයගොල්ලෝ තේරෙනවා ඇති කර්ණීය සූත්‍රයේ කඩපාඩම් හැමෝටම විගත මිද්ධු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ කියන්නේ. මොකද එනි කර්ණීය සූත්‍රේ. කර්ණීය සූත්‍රයේ විවෘත කරේ සම්මා සම්බුදුරන් වහන්සේ. එතකොට මේ සම්මා සම්බුදුරන් වහන්සේ විවෘත කරපු ධර්මයේ මෙන්න මෙහෙම පාඩයක් තියෙනවා. විගත මිත්තු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ. මේ පාඩේ තේරුම අපි සිංහලට පරිවර්තනය කරලා ගන්නවා නම් මේ කියලා දෙන්නේ මොකද්ද? වි කියන්නේ උපසර්ගයක්, ගත කියන එක නෑ කියන එක. විගත කියන්නේ ගත නෑ. ගතේ කියන්නේ මොකක්ද? ගතේ කියන්නේ කොහොමද? දැන් අපි කියන්නේ විගත කියන්නේ ගත නෑ කියන එක. ගතේ කියන්නේ මොකද්ද? ගත කියන වචනේ ගන්න පුළුවන් ශරීරය කියන අර්ථය. ඒකට ශරීරය නෑ කියන එකයි. විගත කියන්නේ ශරීරය නෑ. ඒ ශරීරය නැති කියන එකේ තේරුම මොකක්ද? ඒක තේරුම් කරගත්තාම දැන් ඒ අවස්ථාව කොහෙද තියෙන්නේ? කියලා තමයි බැලුවා. දැන් තමන්ගේ ශරීරය නැති අවස්ථාව තමයි. ඒතකොට කොහෙද තමන්ගේ තදනින්ද? තදනින්ද. දැන් ඇසෙන් බලන ශරීරය. අහතුවම ශරීරයක් හැටියට ගන්නවා. ඇසෙන් බලන ශරීරය. තදනින්ද නෑ. ඒ කියන්නේ ඇහෙන් බලන්නේ නෑ. අනවිගතයි. කනෙන් අහන ශරීරය. ඒක ශරීරය. ඒ ශරීරය තදනින්ද නෑ. එතන විගතයි. නාසයෙන් ගඳ සුවඳ ගන්න ශරීරය. තදනින්ද නෑ. ඒක විගතයි. දිවෙන් රස ගන්න ශරීරය. තදනින්ද නෑ. ඒක විගතයි. එතන කයෙන් ස්පර්ශය ලබන ශරීරය. තදනින්ද නෑ. ඒක විගතයි. අන විගත කියන්නේ ගත නෑ කියන. දැන් ගත නෑ කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය නෑ.
මේ පහම එකතු කරලා ශරීරය. ඒතර ශරීරය අපිට ගත්තා වෙන වෙනම ගත්තා ශරීරය. එකට ගත්තා ශරීරය. ඒක උස්මටි නෑ මේ ශරීරය. ඒතර විගත කියන්නේ ශරීරේ නෑ කියන්නේ. මිද්දු කියලා කියන්නේ ඒ ශරීරේ නැතනින් මිදුණා. ශරීරය නැතනින් මිදුණා. එහෙනම් අවදි වුණා. ඒ කියන්නේ තද නිින්දෙන් අවදි වුණා. අනේ දැන් විගත මිද්දු කියන්නේ තද නිින්දෙන් අවදි වුණාට පස්සේ. ඒතන් සතින් අනිත්‍යය. මෙන්න මේ වචනේ තමයි අද වෙනකොට භාවිත කරන්නේ. ඒතන් සතින් අනිත්‍යය. සතිය පවත්තන්න කියනවා. තාවදීන් කියන යෝනිසෝ මනසිකාරය පවත්තන්න කියනවා. තාවදීන් කියනවා අවදිය පවත්තන්න කියනවා. තාවදීන් කියනවා එළඹ සිහිය පවත්තන්න කියනවා. ඉංග්‍රීසියෙන් කියනවා awareness කියලා කියනවා. ඔය විදිහට වචන පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පවත්තන්නේ කියලා කියනවා. එතකොට ගන්න තදනින්ෙන් අවදිනාට පස්සේ ඊළඟට එතන ඒ ටික කියලා තවත් ධාරණයක්. බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාව. එතකොට වෙන්නන්නේ තවත් එහාට ඒ පාඩි කියනකොට මේ බුදුහාමුදුරු කියනකොට මේ ටික තමයි තේරෙන්නේ. මොකද්ද? බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාව. ඔය කන්නේ සූත්‍රෙ මේ කියන්නේ. බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාව කියනකොට වෙන්නන්නේ එතකොට බ්‍රහ්ම විහාරය. බ්‍රහ්ම විහාරය. එතකොට බුද්ධ විහාරය නෙවෙයි බ්‍රහ්ම විහාරය. එතකොට බ්‍රහ්ම විහාරය කියලා කිව්වහම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේකට තමයි සතර බ්‍රහ්ම විහාරය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට මේ සතර බ්‍රහ්ම විහාරයෙන් තදනින්දෙන් අවදි වුණාට පස්සේ සතර බ්‍රහ්ම විහාරයෙන් ඉන්න කියලා මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කන්නේ මේ සූත්‍රය. එතකොට ඒ කිව්වේ බුදුහාමුදුරන්ගේ දෙයක්ද? ඈ? කන්නේ මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ තමයි දේශනා කරේ. එතන මොකද කිව්වේ? මෙන්න මෙහෙම දෙයක් මේ සමාජයේ තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. කොහොමද යන්නේ? තදනින්ෙන් අවදුනාට පස්සේ සතිය පවත්තන්න කියලා, එළඹසිය පවත්තන්න කියලා, මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා බ්‍රහ්ම විහාරේ ඉන්න කියලා මෙහෙම කතාවක් කියලා තියෙනවා. තදනින්ෙන් අවදි වෙලා. එතකොට තදනින්ද කියන එක ඇත්ත හරියට. තදනින්ද ගත්තේ නැහැ. තදනින්ෙන් අවදිනාට පස්සේ තමයි දැන් ඔයත් ওই භාවනා කරන්නේ. ඔය සෑම කටයුත්තක් කරන්නේ තදනින්ෙන් අවදි වෙලා. දැනුත් ඒ විදිහටම යන්නේ. එතකොට මේ ඉගැන්වීම කාගේද? මේ ඉගැන්වීම කාගේද? දැන් ඔයකට ඔළුව දිනන මම වෙනල් දුන්නා තේරෙන්න කාගෙද කියපයි. බුදුහාමුදුරන්ගේද? නෑ බින්නත්. ඒ කියන්නේ සිදුවෙක් කුමාරයෝ කියන කනුත් මේ ඉගැන්වීම තිබුණා. ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්මතාවය සතිය පවත්වන එක, එරිමිසිය පවත්වන එක, භාවනා කරන එක තිබුණා කියන එකයි මේ කිව්වේ. ඉතින් මේ තියෙන දේ තිබුණා. අදත් තියෙනවා. නමුත් ඔබ කියන්න එපා මේක බුදුහාමුදුරු කිව්වා කියලා. අන්න එතනයි වරද තියෙන්නේ. ඒක වරදක්. ඇයි? බුදුහාමුදුරු නොකියපු දෙයකට නකරපු දෙයකට ඔයත් චෝදනා කරන්නේ මෙහෙම. බුදුහාමුදුරු එහෙම දෙයක් කිව්වේ නෑ. එදා එහෙම දෙයක් කියලා තියෙනවා කියලා, මෙහෙම දෙයක් කතා කරත් මෙහෙම දෙයක් තියෙනවා කියලා බුදුහාමුදුරු විවෘත කරා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට අවශ්‍ය වුණා එදා සමාජයේ කියවුණු සමාධි සිරිත්‍රි චාරිත්‍ර යන යමක් කන්නේ මෙත් සූත්‍රයෙන් පෙන්වන්නේ. නිවන් දකින්න එක්කනට අවශ්‍ය දෙයක් නිසා මේ මෙන්න මෙහිමයි ඔයගොල්ලෝ ගෙනිච්ච ධර්මතාවය කියන එක පෙන්වන්න උනා. ඒක නිසා මේ පාඩේ එහෙම දැම්මේ. බුද්ධ දේශනාව තමයි. විකට මිත්තු ඒතන් සතින් අදික්කේය බ්‍රහ්ම මේතන් විහාරං ඉදමාව. එතකොට මේ බ්‍රහ්ම විහාරයේ ඉන්නවා කියලා කිව්වම බුද්ධ විහාරය නෙවෙයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දැන් ඔබ දන්නවා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ බුද්ධ විහාරය නෙවෙයි බව. නමුත් ඒ වචන අපි බෞද්ධ වශයෙන් පාවිච්චි කරනවා. වැරදිද? වැරදි නෑ. නමුත් ඔබ තේරුම් කරගන්න ඕනේ මේ වචන සිතුවෙක් කුමාරයෝ පහළ වෙන කලින් තිබුණු බව. මොකද මේ ටික කියන්නේ මෙන්න මේ ටිකත් ඔබ බුදුහාමුදුරේ කියලා කිව්ව ගත්තොත් ඔය එතන වරද්ද ගත්තා. එතන වරදින්නේ මොනවද? එතන බුදුහාමුදුරේ කිව්වා කියලා ඔය ටික ඔය වැඩ කරගෙන යනවා. අන්න විචාරාත්මක බුද්ධිය වෙතර නැහැ. අර පාඩිය එතන හරියට තේරුණා නම් හොඳට තේරුම් කරගත්තා නම් අපිට තේරෙනවා මේ එදා සමාජ කියපු පාඩයක්. බුදුහාමුදුරුවෝ තමයි මේක විවෘත කරේ.
එතකොට එදා සමාජිත වෙච්ච දේ කියන්නේ මොකද? බුදුහාඳුරන්ට යමක් කියන්න තියෙනවා. ඒ බුදුහාඳුරන්ට යමක් කියන්න තියෙන දේ කියන්නේ උන්වහන්සේ සමාජයේ කියන්නේ මම කියන්නේ මේකයි ඔබලා දැනගෙන තියෙන්නේ මේකයි කියන මේ අර්ථය වෙන්නන්න තමයි හදන්නේ. මම කියන්නේ මේකයි ඔබලා දැන පිටික් කාල දැනගෙන තියෙන්නේ මේකයි. බුදුහාඳුරන්ට ඒක කියන්නේ නැහැ. එහෙම නැත්තම් කියන්න බෑ ධර්මය. ඔබලා අරගෙන තියෙන ධර්මයේ මේකයි මම කියන්නේ මේකයි කියලා බුදුහාඳුරන්ට කියන්න වෙනවා. අන්න ඒ කාරණේ තමයි. බුදුහාඳුර මොකද කිව්වේ? ඉවත් මාරු සම්මා සම්බුද්ධට පත්තල කිව්වේ මොකද? කර්ණීය සූත්‍රයක තියෙනවා. ඒකේ තියෙන්නේ මේ විදිහට. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙය්‍යම් පුනරේති. අන්න බලන්න ඊතර දේශනා කරපු පාඩිය. අන්න බුදුහාමුදුරු දේශනා කරපු එක. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඉතින් මේ දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා එකට පරපාරම් කරලා තියෙනවනේ. කණිමේ සූත්‍රේ. ඔක තේරුම දැනගත්තද? පාලියෙන් කිව්වේ කයන් හරි අහලා දැනගන්න එපා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. මොකද ඒකේ තේරුම? ඒක සිංහලට පරිවර්තනය කරොත් දුෂ්ටියට නොපැමිණි සීලය. දුෂ්ටියටපත් නොවුණු සීලය. අනුපගම කියන්නේ නොපැමිණ. දුෂ්ටියට නොපැමිණි සීලය මොකක්ද කියලා බලන්න. එහෙම නැත්නම් දුෂ්ටියෙන් ගත සීල ගත්තොත් බුද්ධ ධර්මයට ඇති වෙන්නේ නැහැ. දිට්ඨිංච අනුපගම සීලවා දර්ශනේන සම්පන්න. අන්න දර්ශනයේ පහළ වෙන්නේ කාටද? දුෂ්ටියෙන් තොරව සීල ගත එක්කෙනා. දුෂ්ටියෙන් සීල ගත එක්කෙනාට කවදාවත් දර්ශනයේ පහළ වෙන්නේ නැහැ. අන්න ඒක පෙන්නලා තියෙනවා. බුද්ධ දර්ශනයේ පහළ වෙන්නේ කාටද? දුෂ්ටියෙන් තොරව සීල ගත එක්කෙනා. දුෂ්ටියෙන් සීල ගත එක්කෙනාට තථාගත දර්ශනයේ පහළ වෙන්නේ නැහැ. ඒකේ කණීමේ සූත්‍රෙම තියෙන එක. දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ. අන දුෂ්ටියෙන් තොර සීල ගත්තන දර්ශනයේ පහළ වෙනවා. කාමේසු කියන්නේ ඇස කන නාසය දිව ශරීරය. ඒක මනස් අපිට ගන්න පුළුවන්. මේ කියන ධර්මයන් සම්බන්ධව සම්පූර්ණ බැඳීමේ නිදහස් වූ බව. කාමයේ කියන්නේ මේ පහට. ඇස කන නාසය දිව ශරීරය මේ කියන පහෙන් අපි යමක් කරනවා නම් ඒ කාමයටමයි කියන්නේ. කාමේසු විනය්‍ය ගේදන්. මේකෙන් නිදහස් වෙනවා මේකෙන් අයින් වෙනවා. අන්න ඒතකොට එහෙම වුණා නම් ඒ තනත්තා හෝ ඒ තනත්තිය ගර්භාවාසයට එන්නේ නැහැ කියලා කියනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නහිජාතු ගබ්බසෙය්‍යම් පුනරේති කිව්වේ. ඒක ගර්භාවාසයට එන්නේ නැහැ. ඒකට අපි කියනවා සුද්ධාවාස කායිකානම් දේවානම් කියලා. සුද්ධාවාසි දෙවිවරු හැටියට පිළිගන්නේ. කවුද? මේ මිනිස්සු. කොතෙන්ද කියද්ද ඔතෙන්ද කියනවා. ඒක දැන් බුදුහාඳුරු කියපු ධර්මයේ කර්ණීය සූත්‍රයේ තියෙනවා. එදා කියන ධර්මෙත් තියෙනවා. ඉතින් ඔයට දැන් මේ දෙකම දේශනා කරේ බුදුහාමුදුරුවෝ. ඒ කණිමේ සූත්‍රය. ඉතින් මේකේ අර්ථය තේරුම් කරගත්තේ නැත්නම් ඔකට කොහෙද යන්නේ? මේ කියන්නේ දැන් මම මේ කියන ප්‍රශ්නේ පෙන්නන්නේ මේක තේරුම් කරගත්තේ නැත්නම් මොකද? දැන් අරක මෙත්තා කරුණා මිත්තා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නෑ ඒක සමාජික මොකද? ඒව වැරදි කියලා කිව්වේ නෑ. ඒව හරිය කියලා කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මෙහෙම සමාජයක මට කියන්න තියෙනවා. මෙන්න මේ විදිහ අදහස් තියෙන අත්ොත් එක්ක. කියලා උන්වහන්සේ අදහස පෙන්නනවා. උන්වහන්සේ අදහස තමයි දිට්ඨිංච අනුපගම්ම සීල. දුෂ්ටියට නොපැමිණි සීලය. දුෂ්ටියට පැමිණි සීලය දුෂ්ටියට නොපැමිණි සීලය ගැන ගන්නත් ඕනේ පාර. මොකද මේ දුෂ්ටිය කියලා කියන්නේ? මොකද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? මේ දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දැන් ඔයත් කතා කරන සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය කියන්නේ ඒක දෘෂ්ටියක්. මොකද මේ සම්මා දෘෂ්ටිය නැත්නම් මිත්‍යා දෘෂ්ටිය ඕම කතා කරනවා. මොකද මේ දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද? කියන්න බලන්න. මේ දෘෂ්ටිය කියන එක ඔයාලට පේනවද? මේක පේන ධර්මයක්. මේක තමයි පේනවා. එන්න බලන්න කිව්වේ ඒකයි. මොකද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? ඒ කියන්නේ ඔබේ ඇහැ ඔබේ මානසික පිළිගන්නව නම්
මේක මගේ ඇහැ කියලා පිළිගන්නවා නම් මේක මගේ ඇහැ නොවන අවස්ථාවකුත් තියෙනවා. තදින්දී. ඒ දෙපැත්තම ගත්තාම දෘෂ්ටිය. කනත් ඔය විදියයි. නාසයත් ඔය විදියයි. දිවත් ඔය විදියයි, කායත් ඔය විදියයි. උතන කෙනෙක් නැති එකයි කෙනෙක් ඉන්න එකයි. දැන් මම දකින්නවා කියලා කියන්නේ නෑ තදින්දී. මම කියලා කතා කරන්නේ නෑ දකින්නවා කියලා කතා කරන්නේ. මේ ඉන්ද්‍රිය තියෙන දෙපැත්ත. ඇහි තියෙන දෙපැත්ත, කනේ තියෙන දෙපැත්ත. ඉතින් මේ සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ දැන් ඔබ ගන්න මොකද්ද? දැන් ඔබ ඔකට පැමිණෙන්නේ නැද්ද? ඇහෙන් පේනවා කියන තැනට ඇවිල්ලා නැද්ද? ඇහෙන් පේනවා කියන තැනට ආවොත් කොහෙද වැටුනේ? ඒතකොට දෘෂ්ටියට පැමුණා. අනුකම්පනයේ දෘෂ්ටියට පැමුණා. ඒතකොට ඇහෙන් පේන්නේ නැහැ කියලා කිව්වත් ඒ දෘෂ්ටියට පැමුණා. ඔය දෙපැත්තම වැටෙනවා. ඒ දෙපැත්තට නෙවෙනවා නම් එතනයි සීලය තියෙන්නේ. ওই දෙපැත්තට නෙවෙනවා නම් එතනයි සීලය තියෙන්නේ. එතන තමයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එක තියෙන්නේ. දැන් උදාහරණයක් මම පෙන්නන්නම් ඒක. මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මේ තමන්ගේ මනසස. දැන් අපි කියන මනසෙන් දකින්නවා එතන පේනවා. මේ පේන්නේ මට. මම කියලා කෙනෙකුත් ගන්න. එතන මම කියලා ගත්තාම කර්මීය ස්වභාවයට ඔතෙන් එනවා. ඒතර මගේ ඇහෙන් මට පේනවා. මේක අපි කතා කරන භාෂාවේ කියන එක. ඔන්න මගේ ඇහෙන් මට පේනවයි පෙනීම කියන අවස්ථාව ඔන්න දැම්ම අපිට වංගට පැත්තට. ඔන්න වංගට පැත්තට. මගේ ඇහ අවදුනහම මගේ ඇහෙන් මට පේනවා. ඔන්න වංගට පැත්තට. ඊළඟට මම දකුණු පැත්තට යනකොට සාපේක්ෂවාදී ඉන්ද්‍රියෝත් මගේ ඇහැ නැහැ. තදින්දී. මම කියන්නේත් නැහැ. මගේ ඇහෙන් මට පේනවා කියලා එහෙම පෙනීම ඇත කියන දර නැහැ. නැත කියන දර තියෙන්නේ. දැන් මෙතන පෙනීම ඇත. වංගට පැත්ත. දකුණු පැත්තට පෙනීම නැත. එතකොට මේ ඇත නැත කියන ධර්මයේ ඇහි තියෙන දෙපැත්ත. දෙතියරු කරේ. ඇහි තියෙන දෙපැත්ත තමයි ඇත නැත. පෙනීම ඇත, පෙනීම නැත. පෙනීම කියන ධර්මයේ දෙපැත්තටම තියෙනවා. මේක තියෙනවා. එතකොට ඇත නැත කියන එකට ඇහැට සම්බන්ධ වෙනවා. පෙනීම ඇත කියන පැත්ත ඇහැ අවදි වුණාන් පස්සේ. පෙනීම නැත කියන පැත්ත ඇහැ කතරින්දර කියලා පස්සේ. ඒතර ඇත නැත කියන එක ඇහි දෙපැත්ත. අන්ත දෙක. ඇත නැත කියන එක අන්ත දෙක. ඒ තමයි දෘෂ්ටිය. ඇත නැත කියන එක දෘෂ්ටිය. නමුත් පෙනීම කියන එක ඒක දෘෂ්ටියට ඇති වෙන්නේ නැහැ. ඇයි? ඒක සාපේක්ෂව දෙපැත්තටම තියෙනවා. පෙනීම ඇත, පෙනීම නැත. පෙනීම දෙපැත්තටම සමානයි. ඒතර පෙනෙන්නේ ඇහෙන්ද? පෙනෙන්නේ ඇහෙන්ද කියලා අහුවා. දැන් මේ කියපු දේ තේරුණා නේද? ඔයාලට මේ මම කතා කරමු දී කරාන මම ආක ඔයාලට තේරුම් උත්තරේ දුන්නා. පෙනෙන්නේ ඇහෙන්ද කියලා අහුවා. ඇයි පින්නන්නේ මේක කිව්වම දැන් ඇහත් එක්ක සම්බන්ධ. ඇහි මුල කොටසයි අර කොටසයි මම පෙන්නුවානේ. ඇහි මුල කොටස ගත්තාම මොකද? පෙනීම නැත. අර කොටස ගත්තාම අවදුනා පෙනීම ඇත. එතකොට ඇත නැත කියන එක ඇහි තියෙන දෙපැත්ත. ඒක ඇහත් එක්ක සම්බන්ධයි. එතකොට පෙනීම කියන එක ඇහත් එක්ක සම්බන්ධයි. තේරෙන්නේ? පෙනීම කියන ධර්මයේ ඇහත් එක්ක සම්බන්ධද? බලන්න මේක. කොහොමද බණ කියන්නේ? මේක පැහැදිලි නැත්නම් කොහොමද බණ කියන්නේ? පෙනීම ඇත. දැන් අවුදුනා පෙනීම ඇත. තදින්ද පෙනීම නැත. ඇත නැත කියන එක දැන් මේ ඇහි මුල නම් අනික් කොන අග. එතකොට ඇත නැත කියන එක මේ දෙපැත්තනේ. අන්ත දෙකනේ. පෙනීම අන්ත දෙකක්ද? පෙනීම දෙපැත්තටම තියෙනවනේ. පෙනීම ඇත, පෙනීම නැත. ඒතර පෙනීම කියන එක ඇහෙන්ද පේන්නේ. ඇහත් එක්ක සම්බන්ධ වෙන්නේ මොකද්ද?
මේ දෘෂ්ටිය ගැන කතා කරන්නේ. මේ දෘෂ්ටිය ඔයකට කොච්චර දෘෂ්ටිය තේරෙන්නේ නැද්ද කියලා බලන්න දෘෂ්ටිය කියන එක. දැන් දෘෂ්ටිය කියලා කියන්නේ දැන් පෙනීම ඇට කියලා දැන් අපි කතා කරන්නේ. පෙනීම නැට කියලා කතා කරගත්තා. ඒ දෙකම දෘෂ්ටි. දැන් එක ඇහි පෙනීම එක්කුණක් ඇට. අනික් කොන නැට. ඒක පෙනීම කියන ධර්මයේ දෙපැත්තටම සාපේක්ෂයි. ඒක දෙපැත්තටම තියෙනවනේ ඒක. ඒක ඇහත් එක්ක සම්බන්ධ නැහැ. ඇට නැට කියන එක ඇහත් එක්ක සම්බන්ධයි. එක කොනක් ඇට එක අනික් කොන නැට. පෙනීම කියන එක දෙපැත්තම තියෙනවනේ. තේරෙන්නේ? ඒක ඇහෙන්ද පේන්නේ? ඇහෙන්ද කියලා හුව පේන්නේ. තේරෙන්නේ? දැන් ඔයත් ඉගෙන ගන්න එහෙන් පේන එකට සාපේක්ෂව ඉන්නේ ඒකයි ඔය උත්තරේ නැත්තේ. ඔයත් බලන්න එක පැත්තට අහුවෙලා තියෙන්නේ. එහෙන් දැන් පෙනීම මම පෙන්නේ මේ පෙන්වේ දිත්වය. ඇතනට කියන ධර්මයේ එක සමානද? මේක ප්‍රතිවිරුද්ධ ධර්මයන්ට එකට සාපේක්ෂ මේ ධර්මයක්. ඇතනට කියන එක. ඒකත් තේරෙන්නේ නැහැ. යමක් නැට යමක් නැට කිව්වොත් ඒ දෙක එක සමානද? නැහැ. ප්‍රතිවිරුද්ධයි. ඒතර ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක අගය මුලයි කියන එක. එහෙම නැද්ද? එකක එක්ක මුල එක්ක අග ගාන ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක නෙවෙයිද? උපත්ය මරණය ගාන ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක නෙවෙයිද? පින්පව් ගාන ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක නෙවෙයිද? නැද්ද? ප්‍රතිවිරුද්ධ ධර්ම පින පව් ගාන පිනට ප්‍රතිවිරුද්ධයි පව. ආවට ප්‍රතිවිරුද්ධයි පින. කුසල කුසල කිව්වත් ඒ විදියයි. ඒතර ඒ වගේ ඇතනට කිව්වහම මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. මේ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක් අපි සාපේක්ෂවාදී කින්දෙන් හැමතිස්සෙම ගන්නවා. ගන්න එකයි. දැන් අපි ගන්නේ පෙනීම ඇට කියන එක. පෙනීම ඇට කියලා අරගෙන තමයි අපි කටයුතු කරගෙන යන්නේ. නමුත් එහෙම කටයුතු කරගෙන ගියාට අපේ අර පෙනීම නැට කියන පැත්ත නැද්ද? ඇහි ඒ පෙනීම නැට කියන පැත්ත නැද්ද කියලා හුවා. අන්න මේ ස්වභාවය නිසා තමයි අන්ධ කියලා කියන්නේ. මේ දෙපැත්තම පේන්නේ නැහැ. එක පැත්තයි පෙන්නන්නේ. ඒක තදනින්දෙන් අවදි වෙලා අපි පවත්න්නේ සිහිය එක පැත්තක. දෙපැත්තම සිහිය පවත්න්නේ නැහැ. මේ දිත්තේම සිහිය පවත්නවා නම් එහෙනම් ඔබට වෙන්නේ මොකද්ද? මේ ඉන්ද්‍රිය ඉක්මවන්න. අන්න දර්ශනේ පාර වෙන්නේ ඒකයි. දිට්ඨික අනුභවම සීලවා දර්ශනේන සම්පන්නෝ කියලා කිව්වේ මෙන්න මේ විදිහට ඔබට පේනවනම් ඔබ සීලයකට සීලය දර්ශනේට පහළ වෙන සීලය. ඉන්ද්‍රිය ඉක්මවන සීලයක් ඔබට පහළ වෙනවා. ඉන්ද්‍රිය ඉක්මවම කාමයේ විනය කියන එක ඇවිල්ලා. ඉන්ද්‍රිය ටික ඉක්මවුවා. පස්මරුන් පෙරදුවා. දැන් ඒකට දැන් බුදුහාමුදුරන්ට දසබලධාරී බුදුරජාණන් වහන්සේ කිව්වා. මොකද්ද මේ දසබලධාරී කිව්වේ? දැන් අපිට මොකද්ද? අපිට බල 10ක් නැද්ද? අපිට බල 10ක් තියෙනවා. මොකද අපිට තියෙන බල 10? අස කන නාසය දිව ශරීරය කියන මේ පහ. මේක බාහිර. ඒක ආධ්‍යාත්මික තම රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ 10 අපිට තියෙන බල 10. නමුත් මේ බල 10 සම්මා සම්බුදුන් වහන්සේ නැහැ. අපිට මේක තියෙනවා. මේ තියෙනවද? අස කන නාසය දිව ශරීරය කියන මේ පහයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන 5යි 10යි. මේ 10 අපිට තියෙනවා. අපිට මේව බල තමයි. අපිට මේ කියන වාසනාව තමයි. සතර ජීවත් වෙන අපිට. මේවා. නමුත් සම්මා සම්බුදුන් වහන්සේ මේ වාසනාව ගුණ එකක් නැහැ. සවාසන. මේ බල 10ම නැහැ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් නිදහස් වෙනවා. රූප වේදනා සංඥා සංකාර කියන මේ පහෙන් නිදහස් වෙනවා. ඒක දසබලධාරී බුදුරජාණන් වහන්සේ. අර මෙලෝ සමටමැති වාසනා ගුණ කිසියෙකුට කියන්නේ ඒක නිසා. හරි. සවාසනා කියන්නේ මේ ඉන්ද්‍රිය වලින් එන තමයි වාසනාව තියෙන්නේ. ඒ වාසනාව එකක්වත් බුදුහාමරට නැහැ. අදලා පිටත කියන දෙකක් ඇත්තෙම නැහැ. මේ ඉන්ද්‍රිය පහයි රූප වේදනා සංඥා සංකාර කියන මේ අතර පැත්තයි. මෙහෙම දෙකක් නැහැ. දැන් ඔබට තේරෙනවා සම්මා සම්බුදුන් වහන්සේ කිව්වා මේක අමාරු ප්‍රශ්නයක්වත් නෙමෙයි. හැබැයි ඒක ලේන් ප්‍රශ්නයක්වත් නෙමෙයි. එතකොට දැන් අපි මේ බල 10ක් අපි යොදාගෙන තියෙනවා. ඒ බල 10 අපි සසර දිගට ගෙනියන්න පාවිච්චි කරමු.
සසර නවතින්න අවශ්‍ය නම් මේ කියන බල 10න් නිදහස් වෙනවා. ඒ කියන්නේ අසගණ නාස්‍ය දිව ශරීරයේ දිත්තේ වැරදියට පිළියගෙන සාපේක්ෂවාදී චින්තනයට වඩනා ඒ චින්තනයෙන් අපි ඒ චින්තනිය ඔස්සේ කියලා මුලාටපත් වුණා. නොඑක් දාර්ශනික මත නොඑක් අදහස් පටන් ගත්තා. ඒ ඔක්කොම මුලාකට වෙලා අපි ඉන්නවා. ඒතර අපි බලන්නේ නිතරම එක පැත්තයි. දෙපැත්ත බලන්න බෑ. නමුත් පින්නන්නේ මේකේ දෙපැත්තක් තියෙනවා. දිත්තය. සාපේක්ෂවාදී චින්තනයේ තියෙන එක පැත්තයි අපි බලන්නේ. ඒක නිසා සියලුම විද්‍යාඥයෝ යම් තැනකදී අතරමං. ඒ කියන්නේ අද නූතන විද්‍යාඥයෝ ගත්තාම සියලු දෙනාම අද ගාක් පරමාණු ජලකර උඩින් යන මැෂින් එක්ස්ට්‍රීම් මැෂින් ඔක්කොම සොයලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ අසරණ වෙලා දැන් ඉන්නේ. අසරණ වෙලා කියලා කියන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. මොකද ප්‍රශ්නේ එන්නේ ඒගොල්ලගේ විද්‍යාවම ගත්තාම ඒ වගේ ගණිත මිමම ගත්තාම විද්‍යානුකූල මිමම ගත්තාම ඒගොල්ලෝ හදපු ගණන් ක්‍රමයේම ගත්තාම ආලෝකය කියන එක අපි ගත්තොත් ඒගොල්ලෝ ආලෝකය ගැන කතා කරනවා. ඉතින් මේ භෞතික ලෝකේ ආලෝකයේ ගමන් වේගය ගත්තාම ආලෝකයේ යම් භෞතික වස්තුවක් ආලෝකයේ වේගයෙන් යන පරිවර්තනය කරොත් ඒ කියන්නේ ආලෝකයේ වේගයෙන් යන හැදුවොත් ඒ වස්තුවේ භෞතික වස්තුවේ බර බිඳුවයි. ඒක විද්‍යාව. මේ නූතන විද්‍යාවේ කියන ගාම ක්‍රමයක්. ඉතින් මේ સિદ્ધාන්තයේ උඩ මේ පිළිගත්තු સિદ્ધාන්තයේ උඩ තවමත් මේ સિદ્ધාන්තය තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. මේ સિદ્ધාන්තයේ උඩ කවදාවත් ඒගොල්ලන්ට මේ භෞතික ලෝකේ ආලෝක වේගය ඉක්මවන්න බෑ. අන්න ප්‍රශ්නේ ඒගොල්ලන්ට. ඒක කාලය ඉක්මවන්න බෑ. ඒක කාලයත් එක්ක සම්බන්ධවම ඉන්නේ. කාලය ඉක්මවන්න බැරි නම් ආලෝකය ඉක්මවන්න බැරි නම් ඒව ජය ගන්න බැරි නම් ඒට අතර උපත්තිය මන්නේ ජය ගන්නත් බෑ. එනම් මොන විද්‍යාඥයෝ කොච්චර සමස්ත ලෝක විද්‍යාඥයෝ එහාට ගියත් යම් තැනකදී අතරමං වෙනවා. ඒගොල්ලෝ නතර වෙලා ඉන්නේ 50ට 50. 50ට 50 වෙනකන් දැන් දකින්න ඒගොල්ලෝ. ඒ තරම් බුද්ධිය ඒගොල්ලන්ට තියෙනවා දැන්. 50ට 50 කිව්වද? අපි ඇහෙන් අවදි වෙලා ඉන්න 50ක් කිව්වොත් ඇහෙන් බලන්නේ නැති 50ක් එතනම තියෙනවා. ඒක ඒගොල්ලෝ දකිනවා. ඒන් ඔබට ඒකට හිතන්න බෑ. ඒන් ඔබට ඒකට කල්පනා කරන්න බෑ. මේ සාපේක්ෂවාදී කියන දෙන වරද. මෙතන අවදි වුණාන් පස්සේ අපි හැම කෙනෙක්ම ප්‍රකාශ කරන්නේ මම ඉන්නවා. අපි ඉන්නවා. දෙවිවරු ඉන්නවා. යක්ෂයෝ ඉන්නවා. භූතයෝ ඉන්නවා. මේ සතෙක් ගිලෙක් ඉන්නවා. මේ සාපේක්ෂවාදී කියන දෙන දෝෂ. නමුත් පින්නන්නේ ඔබ සාපේක්ෂවාදී චින්තනෙන් පොඩ්ඩක් තොර වෙනවා නම් මේකේ කෙනෙක් ඉන්නවද මම කියලා බලන්න. මමේ කියලා කෙනෙක් ඉන්නවද? මමේ කියලා මේකේ අධිපතියෙක් ඉන්නවද? මේකේ ආත්මීය ස්වභාවයක් තියෙනවද? මේක පුද්ගල ස්වභාවයක් තියෙනවද? ඒක කොහොමද බලන්නේ? ඒක බලන තැන තමයි ඔබට මම පෙන්නන්නේ තමන්ගේ තදනින්ද අවිද්‍යාවයි කියන තැන. තදනින්දේ ඔතන ඉන්න පුද්ගලයා කවුද? මේ ගැන බුදුහාඳුරෝ දේශනා කරන්නේ නැද්ද? බුදුහාඳුරෝ දේශනා කරගෙන පින්නත්. හොඳට මම මේ පාඩේ පෙන්නන්නම්. කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒවන්නං සම්මදස්සනං. මේ පෙන්නලා තියෙනවා. කම්මස්ස කාරකෝ නත්ති කර්මේ කරන්නේ නැහැ. මේ පාඩේ පොතේ දාන්න පුළුවන්. මේක බණ පොතේ ලියලා නෙමෙයි මේක තියෙන්නේ. පුස්කොළ පොතේ ලියලා දුන්නන්න නෙමෙයි මේක තියෙන්නේ. කම්මස්ස කාරකෝ නත්ති කියන පාඩේ බුදුහාඳුර විවෘත කරේ විවෘත කරපු ධර්මයේ තමන් අරගෙන තමන්ගේ කොතනද තියෙනවද ඒක බලන්න ඕන. ඒ කියන්නේ බම්බයක් පමණ ශරීර ලෝකේ නිරුද්ධ බුදුහාඳුර පෙන්වන්නේ. එහෙමනම් අපි බලන්න කොතනද මේක තියෙන්නේ? කොතෙන්ද මේක අයිති වෙන්නේ? ඔබලා එහෙම බැරිද නෑ. මේ සියලුම ධර්ම පනවන්නේ තමා තුළ. ඒ නිසා දැන් ඔබ බලන්න ඕන ඔබ තුළ ওই ධර්මයේ කොතනද බැනෙන්නේ? පුස්කොළ පොතේ ලියලා තියන නෙමෙයි.
කඩදාසි කොළවල ලියලා තියන නෙමෙයි. ගෝණිය ලියලා තියන නෙමෙයි. බෝඩ් වල ගහන නෙමෙයි. කැලෙන්ඩර් ගහන නෙමෙයි. මේක බුදුහාඳුරෝ විවෘත කරපු තැන. කම්මස්සකාරකෝ නට්ටි කියන්නේ කොතෙන්ද බුදුහාඳුරෝ කිව්වේ? ඒකට අපිට පැහැදිලිව පේනවා උන්වහන්සේ මේ වචනේ පාවිච්චි කරේ මෙතෙන්ට. Tamange තදනින්. එතන කර්මයේ කරන්නේත් නැහැ. ඒ වගේම විපාක විදිහටකුත් නැහැ. තාවනින් කරන කොටින්ම කරන කෙනෙක් නැහැ ඒක. කෙනෙක් දෙයක් කියලා දෙයක් තදින් ඉඳී තියනවද? Tamange තදින් ඉඳී තියනවද? බලන්න දැන් කොච්චර පැහැදිලිද බලන්න. මේ පාඩේ බුදුහාමුදුරුවෝ අත්හැරියේ නැහැනේ. කම්මස්සකාරකෝ නට්ටි විපාකස්සජ වේදකෝ. ඒතර විපාක විඳින කෙනෙක් ඉන්නවද? තදින්ින්දේ කරන්නේ කරවන්නේ විපාක විඳින්නේ මොනම දෙයක්වත් දන්න කෙනෙක් නොදන්න කෙනෙක් කියලා දෙයක් නැහැ එතන. දෙයක් කියලා දෙයක් ඔයාලට ගන්න බෑ එතන. නමුත් තදින්ින්ද කියන ධර්මිය ඔබට ආйти. ඔබ එතන ඉන්නවා යම් අවස්ථාවක්. දැන් මේක ඔබට පැහැදිලි නැද්ද? බුදුහාමුදුරුවෝ ගැන විරුද්ධ කළ නැද්ද? විරුද්ධ කළා කියනවා. කම්මස්සකාරකෝ නැති. කර්මී කරන්නේ නැහැ කියනකොට දැන් උදේට පේන්න ඕන. විපාකසය වේදකෝ. විපාක වෙනින්නිකුත් නැහැ. කොතනද? Tamange තදනින්දේ. අන්න. එතන මොකද්ද පවතින ධර්මයේ? එතන පවතින ධර්මයේ මොකද්ද? සුද්ධ ධම්මා පවත්තන්. ඒ වන්නම් සම්ම දර්ශන. සම්‍යක් දර්ශනේ. ඒකයි. එතන තියෙන පැහැදිලි පිළිතුරු ධර්මයේ. නමුත් පින්නන්නේ ඔබට අවිද්‍යාව නිසාම මොකුත් දන්නේ නැහැ එතන. ඒකයි බුද්ධ කර්මයේ කියන්නේ. එතනයි ඔබට පේනවා. සුද්ධ ධම්මා පවත්තන්ති. පිරිසුදු ධර්මයක් විතර පවත්න්නේ. පිරිසුදු ධර්ම. ඒ කියන්නේ පිරිසුදු ධර්ම කියන්නේ දෘෂ්ටියෙන් ගත දේවල් එකක් නැහැ එතන. ඇතලට කියන ඒවා නැහැ. ඉන්නවා තියෙන ධර්මයක් නැහැ. එතන පිරිසුදු ධර්මයක් තියෙනවා. සුද්ධ ධම්මා ඒක සම්‍යක් දර්ශනය. ඒක තථාගත දර්ශනය. ඒ තථාගත දර්ශනය ඈතක නෙවෙයි තියෙන්නේ. මේ ධර්මයේ ඔබට මතු කරේ ඒ බුද්ධ වචනේ පෙන්වන්න. දැන් අපිට පැහැදිලිව පේනවා අපිට මේ විවෘත කරපු ධර්මයේ අපලංගව තියෙනවා පොත්පත්වලක් තියෙනවා. තිබුණාට තේරෙන්නේ නැහැ. පොත්පත්වල තියෙනවා මේක. තිබුණාට වෙලට තේරෙන්නේ නැහැ. පොත්පත්වල ඔක ලාස්ට් වාරයක් කියනවා. සමහරවිට කඩපාඩම්. කඩපාඩම් වුණා තේරෙන්නේ නැහැ මේ කොතනද දාන්නේ කියලා. ඒක වචනයක් විදිහට වර්ත ගන්න. අර ඊශ්වර අධිපති අනු පුරුෂ කාල ඒ වචන ඒ විදිහට වර්ත මේක වචනයක් විදිහට පාවිච්චි කරනවා මේ බුදුහාමරගේ ධර්මය. බුදුහාමරගේ ධර්මයේ හැමතිස්සෙම අරගෙන මේ බම්බයක් වමන ශරීරය දාන්න. දාලා බලන්න. ඉතින් ඔබට පේන වෙනන්නේ මේ වචන නෙවෙයි ඔබ වෙන දැනක පිළිහිටනවා. වචන නැත්තරක පිළිහිටනවා. ඒ ඉගැන්වීම තමයි බුද්ධ ධර්මයෙන් උගන්වන්නේ. ඒ කියන්නේ තදනින්. ඒතර දැන් මේ උගන්වන පාඩම ඔබ කවදාවත් ඉගෙන ගත්ත පාඩමක් නෙවෙයි. ගෞතම බුදුහාමුදුරුවෝ විවෘත කරා. විවෘත කරාට දැන් අපිට මතක නැහැ. ඒ විවෘත කරපු සතහන් තමයි කර්ණීය සූත්‍රෙ මම පෙන්නන්නේ. ඒක කර්ණීය සූත්‍රෙ දිනේ වතුර නැහැ කියලා කියන්න බෑ. නමුත් දැන් ඔබ හරියට මේක තේරුම් කරගත්තේ නැහැ කියපු දේ. එහෙනම් ලෝතර බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මොකද්ද සත්‍ය පුද්ගලෙක් ඉන්නවයි කියලාද? ඈ? කොහෙවත් නැහැ පින්නන්නේ බුදුහාමුදුරුවෝ සත්‍ය පුද්ගලෙක් ඉන්නවයි කියලා. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් කියලා නැහැ. අපි උදාහරණයක් ගන්නකොට අඟුලිමාල ගැන මම මොකටද මතක් කරන්නේ? මේ අඟුලිමාල මතක් කරන්නේ මේක හොඳටම හොඳ පුරුදු චරිත කතාවක්. අඟුලිමාල සාමාන්‍ය අහිංසකෙක්, එක වෙලාවකට බැලුවාම හොරෙක්, එක වෙලාවකට බුද්ධ ශ්‍රාවකෙක්, එතන බුදු වුණ කෙනෙක්. ඉතින් ඒ අවස්ථාව තුනවටම ඒ වෙලට ප්‍රශ්නයක් මතුවෙනවා. වෙලට අද බාණ ධර්මයේ උඩ ප්‍රශ්නයක් මතුවෙනවා. අඟුලිමාල මෙච්චර මිනි මරලා මෙච්චර ජීවිත විනාශ කළා කොහොමද ඒ ජීවිතේ බුද්ධ කෙනෙකුට ආවේ? රහත් වුණා. ඔයකට මේ ප්‍රශ්නේ තියෙනවා. අඟුලිමාල අහිංසක වශයෙන් හිටියා, මිනිමරුවෙක් වශයෙන් හිටියා. ඊළඟට බුද්ධ කියන ගුණයටපත් වෙන්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ප්‍රශ්නේ ගත්තාම පින් වලින් සිද්ධ වෙන දෙයක් නෑ. පින්පව් ආශ්‍රිතව සිද්ධ වෙන දෙයක් නම් අඟුලිමාල දෙන උත්තරේ මොකද්ද? පින්පව් අරගෙන ඒ සිද්ධාන්තයේ උඩ ඔයට උත්තර දෙන්න කිව්වොත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන පින්පව් උඩ එහෙම කියලා උත්තර දෙන්න කිව්වොත් ඔයට කොහෙන් අතර වෙන්නේ? අඟුලිමාලට කවදාවත් නිවනක් නම් පේන්නේ නැහැ. අඟුලිමාල නිවන දැක්කේ කොහොමද?
ඒ දැකපු විදිය බෙහෙම රසට පෙන්නනවා. මම අන්න ඒකයි මත කරන්නේ. කියන්නේ අඟුලිමාල කරේ අපි කතා කරන භාෂාවෙන් ගන්නවා සාපේක්ෂවාදී චින්තනයෙන් ගන්නවා. සත්‍ය හිංසාව. අඟුලිමාල කියන්නේ ඒක ඇඟිලි කපලා මාපට ඇඟිල්ල විදලා බෙල්ලෙල්ල ගන්නවා. කෙනෙක් මරලා ඇඟිල්ල කපලා බෙල්ලෙල්ල ගන්නවා. ඒක තමයි අඟුලිමාල කියලා කියන්නේ. ඒ කරේ හොරකමට ඒක. කාගේ හරි කීමට වෙන්න පුළුවන්. ඒ කීමට කරේ වරදක් කියන්නේ. දැන් ඔබට අඟුලිමාල කෙනෙක්ගෙන් පේනවා ඇඟිලි මාපට ඇඟිල්ල කපලා බෙල්ල ගත්තු එක්කෙනෙක්. එයා හොරෙක් කෙනෙක් තමයි පෙන්නන්නේ. අඟුලිමාල තොරා. ඉතින් පෙන්නන්නේ දැන් සමහර කට්ටිය කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න අහපු කට්ටිය ඉන්නවා. අඟුලිමාල 999ක් මිනිස්සු මැරුවා. 999ක් මිනිස්සු මැරුවා. මම කියන එක වැඩි. නමුත් මිනිස්සු කියන කතාව 999ක් කියලා කියන්නේ 1000ට තව එක ඇඟිල්ල ආයෝන. 999ක් මිනිස්සු මැරුවා. මම කියනවා 999ට වැඩි මිනිස්සු මැරුවා අඟුලිමාල. 1000ට වැඩිවලු. නමුත් පින්නදී පරිමයෙන් මෙයයි කරේ මොකක්ද දනවද? අඟුලිමාල ඇඟිලි කපලා යම් යම් තැන් වල හංගලා තිබ්බා. ඒව ඇවිල්ලා බලනකොට කුණු වෙලා සත්තු කාලා. එතකොට යාට කවදාත් මේ ඇඟිලි 1000 එකව කරන්න බෑ. මෙයාට මේ ඇඟිලි 1000ක් එකව කරන්න තියෙනවා. ඒකට යයි කරේ මොකද්ද? ඊට පස්සේ මේ වැඩේ හරියන්නේ නැහැ. එතකොට උගා ගන්නක් මිනිස්සු මරලා ඉවරයි. එක ඇඟිල්ලක් කපලා මම මිනිස්සෙක් මරුවාම මාපට ඇඟිල්ල කපලා එයා ඒක විදලා මාලයක් වශයෙන් බෙල්ලේ දාගන්න. දැන් අඟුලිමාල හොරයි කියලා කිව්වේ නිසා. දැන් මෙතනින් මම පෙන්නන්නේ යන්නේ මොකද්ද? එතකොට මොකද්ද මෙයා කරේ? ජීවත්ව ඉන්නකම්ම තමන්ගේ සහෝදර ජනතාවට විනාශ කිරීමක් කරේ. තමන්ගේ සහෝදර ජනතාවයි නැත්නම් තමන්ගේ ඥාති මිත්‍ර නැත්නම් හිත මිත්‍ර විරුද්ධ පක්ෂ කට්ටිය ඔහොම අපේ ඕනකේ කියන්න පුළුවන්. ඒ අයට හතුරු කමක් බය කරේ. ඇයි? ජීවිත විනාශයක් කරේ. ඒ අපි ප්‍රඥප්තියරා කතා කරන්නේ. ඒක හොඳ වැඩක් නෙවෙයි. බුද්ධ ධර්මයෙන් කියන්නේ නැහැ හොඳ වැඩක් කියලා. ඉතින් ඒ අතර මේ බුද්ධ ගුණයට එන්න පුළුවන් උනේ කොහොමද? එන්න පුළුවන් වෙන්නේ පින්නත් ඒ වගේම දෙයක් කරොත්. එහෙමනම් අඟුලිමාල විවස්ථාවෙම හිටියට ලෝතර බුදුහාමුදුරන්ගේ අවවාදන ශාසන ලැබුණාට පස්සේ බුදු සෙවණට ආවට පස්සේ අඟුලිමාල ඒ විදිහට හිතන්නේ නැහැ. සත්‍ය හිංසාව ගැන හිතන්නේ නැහැ. සත්‍ය හිංසාවේ නිදහස. මට තේරුම් ගන්න මේ මොකද්ද මේ කියන්නේ අනිය. ඒ සත්‍ය හිංසාවෙන් නරකන කිසිම කෙනෙක් මරන්න මැරීම කියනවක් කියන්නේ නැහැ. ඒතොරයි මේ හැබැයි නමුත් අඟුලිමාල රහත්ලා නෙමෙයි. අඟුලිමාල ක්‍රෙස් පේන ගලක් නෙමෙයි. නමුත් බුදුහාමරන්ගේ ශාසනයට දැන් ඇතුළේ වෙයි. මෙන්න මේ අවස්ථාවේ එදා අඟුලිමාලට කවුරු හරි හම්බුණා නම් අශ්වයකට ගියත් එමෙතන ඇටෙප්පිට ගියත් ඒ ඇතා හරි අශ්වය හරි බිම දාලා ඒ මිනිස්සු අරගෙන ඇඟිල්ල කපන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. දැන් අද අඟුලිමාල බුදුසෙවණට ඇවිල්ලා ඉන්න විදිය බලන්න. බොහොම අනුගෙන් හම්බුණු බත් ටිකක් අරගෙන ජීවත් වෙලා හැම කෙනෙකුටම එක විදිහේ ගුණයක් පාත්නවා. හැබැයි ගුණ පැවැත්වුවට පින්නත් නේ ලෝක ස්වභාවය යටලා ලෝකටි. යම් වෙලාවක පින්නපාත යනවා නම් අඟුලිමාල. කවුරු හරි අඹ ගහකට හරි ගහකට කොල්ලෙක් හරි ගලක් ගැහුවොත් ඒක ඇවිල්ලා වදින්නේ අඟුලිමාලගේ. ඔළුව තරාගෙන ලේ පෙරාගෙන ලෝතුරා බුදුහාමුදුරන්ට යනවා. බුදුරණවහන්සේ කියලා කියනවා මට මෙහෙම වුණා කියලා. කියනවා ඉවසන්න මොනවද කරන්නද? අඟුලිමාල ඔබ කරපු දේවල්. ආපස්සට එනවා. මේක ලෝකේ නවත්තන්න බෑ. මේ ලෝක ස්වභාවය ඒකයි. තමන් කරපු ක්‍රියා තමන්ට ආපස්සට කරකැවිලා එනවා. උදාහරණයක් කියනවා නම් මෙන්න මේ විදිහට මට පෙන්වන්න පුළුවන්. ඒ කර්මීය ස්වභාවය. ඔබ කළු ගලක් අරගෙන ඒක ප්‍රමාණයෙන්ම තේරුම් කරගන්න. තමන්ගේ ප්‍රමාණයට කළු ගල බර වැඩි වෙන්න ඒ ප්‍රමාණයට අපසලෙත් වැඩි. උදාහරණයක් මේ පෙන්වන්නේ දර්ශනයක්. මේ කළු ගලක් අරගෙන වතුරකට පැහැදිලි වතුරකට දැම්මොත් පළමුවෙන්ම මොකද වෙන්නේ? ඒ කළු ගල වැටුණු තැන ඉඳලම ඒ කළු ගල වටේට රැල්ලක් මතුවලා ඒ රැල්ල ගමන් කරනවා ඒ පොකුණේ ඈතට ගමන් කරනවා. ඒ වගේම ඒ ගල ක්‍රමානුකූලව පළමුවෙන් වතුර මත තියෙන්නේ
ක්‍රමානුකූලව යට යනවා. හොඳට තේරුම් කරගන්න. ඒ ගලත් එතනම තියන්නේ නැහැ උඩම. ඒකයි ක්‍රමානුකූලව බට යනවා. අර රැල්ලත් මෙහෙම යනවා. ඊළඟට මේ රැල්ල ගිහලා යම් ප්‍රමාණයක් ගිහලා නැවතත් ඒ රැල්ල එකහවල ආපහුන ගලපැත්තට. එකව වෙනකොට දැන් මුදුනේ නෙවෙයි ගල දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ කොතනද? මුදුනේ නෙවෙයි තියෙන්නේ. ඒ වතුර ජලයේ මඩුපිට නෙවෙයි තියෙන්නේ. ඒකේ යම් ප්‍රමාණයක් ගල යරක ඉඳලා අන්නේ දෙන්නේ. එහෙමනම් කර්ම විපාක දෙනකොට දැන් ඔන්න විපාක දෙන හැටි පේනවා. ඉවෙලෙම නෙවෙයි. යම් ප්‍රමාණයක් කාලයක් යනවා මේක ආපහු එන්න. ඇවිල්ලා එනවා. ඉතින් අඟුලිමාලට ඔකේ විද්‍යාප්‍රත්‍ය විදිහ. ඒක නවත්තන්න බෑ. මේක ලෝක ස්වභාවය. දැන් මෙන්න මේ විදිහට වෙනකොට පින්නත් මේ විදිහට වෙනකොට අඟුලිමාල දෙට දුහාඳුර ළඟට ගිහලා ඉතින් බුදුහාඳුර කියන්නේ ඉවසන්න. අඟුලිමාල ඉවසන්න. ඔබ කරපු දේවල් ඔබට මේ ඉන්නේ. ඔබ අර ගලන් ගහපු එක ආපහු රැල්ල ඔබට වෙනවා. ඔබ කරපු දේවල්. මේක තමයි වෙන්නේ කාටවත් ගැලවෙන්න බැරි මේ කර්මීය ස්වභාවය කියන්නේ මේක නිසා. දැන් කර්මීය ස්වභාවය විපාක දෙන හැටි පේනවා. එක වෙලාවකට නෙමෙයි ඒක ගල මඩ පිට තියෙන්නේ නෑ. ඒ ක්‍රමානුකූලව පතුලට වෙනකම් බහිනා වගේ ඒ ඕන අවස්ථාවකට ගල මඩ පිට දෙන්න පුළුවන්. මැද හරියට දෙන්න පුළුවන්. තුන්කාරක් විතර යට දෙන්න පුළුවන්. පතුලෙදිම දෙන්නත් පුළුවන්. ඕන අවස්ථාවක දඬුවම හම් වෙනවා. ඒ දඬුවම හම් වෙන්නේ නෑ. එහෙමනම් ඒ ඉස්සෙල්ලා බුද්ධ කියන බුලටපත් වෙනවා. ඒ කියන්නේ කර්මීය ස්වභාවය විනාශ කර දැම්මොත් හරි. ඒක විනාශ කරන්නත් ඒ තරම් ලේසි නෑ. දැන් අඟුලිමාල ඉන්නේ කොතනද බලන්න. අඟුලිමාල ඉන්නේ දැන් එයයි බුදු සෙවණේ ඉඳගෙන සත්ත්ව හිංසාවෙන් තොර දැන් එයයි අර හිංසා කරපැත්තට ප්‍රතිවිරුද්ධ වෙන්න ඉන්නේ. දැන් හැම කෙනෙකුටම පිළිහිද වෙන්නේ කොහොමද? මේ හිත බලන්න මේ පෙරලෙන හැටි. ඉස්සෙල්ලා සතෙක් දැක්කහම මරණය කියන චේතනාව තියෙන කෙනාට දැන් තියෙන්නේ ඒ සත්ත්ව කියන සතා කියන කෙනාට එයයි ගලව ගන්නේ කොහොමද? එයාගේ ජීවිතය ආරක්ෂා කරන්නේ කොහොමද? අර බුදු සෙවණ නිසා ලැබුණු ඇබ්බැහි. මෙන්න මේ අඩාර උඩ එයයි පින්ඩපාති ගියේ. මේ අඩාර උඩ තමයි කරුතු කරේ. එතකොට ඒ අඩාරෙට අනුරූප දර්ශනයක් යාර පහර වුණා. එක්තරා නගණියක් කියලා කියනවා. ඒ ස්ත්‍රිය දරුගබක් කියනවා දරුව ප්‍රසූත කරන්න බැරුව. වේදනාවෙන් ඉන්නේ. මේක අඟුලිමාල අර විතරේ වරනම් අඟුලිමාලට හොඳම අවස්ථාව ඇඟිල්ල කපා ගන්න. නමුත් මේක දැන් එයාගේ හිත තියෙන අර බුදු සෙවණ නිසා අර බුදුආගමෙන් ගත්ත දැනුමුතුකම් නිසා දැන් මෙයාගේ හිත එයාට කොහොමද පිළිද වෙන්නේ කියලා. අර වේදනාවට තමන් උපකාර කරන්නේ කොහොමද කියලා. අන්න එතෙන්දී අර තමන්ගේ මනස අර විකෘති මනස ප්‍රകൃතියටපත්. පතුනේ කොහොමද? අන්න දැක්කා මම මෙයාට පිළිද වෙන්නේ කොහොමද කියලා ඒ හැඟීම එනවත් එක්කම පින්නත් මේ සිතේ මනසෙන් අනිත් පැත්තට පෙරුණා. සිත එබඳන් මනසෙන් නිදහස් වුණා. කොහොමද නිදහස් වුනේ? හිංසාකාරී මනස අවිහිංසා පැත්තට ගියා. එතන අවිහිංසා පැත්තට ගියාම මොකද්ද දැක්කේ? ඉවලම දැක්කේ. පස්සෙනින්. එතකොට කියනවා දැකපු දේ යතෝවන් බගිනි අරියෝ ජාතියෝ ජාතා නැගණිය මේ අවස්ථාව කියන්නේ නැගණිය මම මේ ආර්ය ජාතිය උපන්නට පස්සේ ඉවිලම අර ඒ අවස්ථාවේ ඒක සිද්ධුනේ දර්ශනීය පත්තුනේ ඉවිලම නැගණිය මම මේ ආර්ය ජාතිය උපන්නට පස්සේ යතෝවන් බගිනි අරියෝ ජාතියෝ ජාතා මේ ආර්ය ජාතිය උපන්නට පස්සේ අඟුලිමාල නෙමෙයි අවිහිංස මේ අහිංසක නෙමෙයි ආර්ය ජාතිය උපන්නට පස්සේ මම සතෙක් දැක්කෙත් නැහැ සතෙක් දැක්කේ නැහැ ආර්ය ජාතිය සත්තු නැහැ අන්තේරුම් ගන්න ආර්ය ජාතිය සත්තු නැහැ ඊළඟට සතෙක් මරන්න හිතුවෙත් නැහැ චින්තනෙත් නැහැ ඒකට ආර්යයන්ට සිතක් නැහැ සතෙකුත් නැහැ මේ දෙකෙම නිදහස් අන්න ඔය කියන දැනට තමයි පෙරුනේ එතන කියන බුද්ධ කියලා යතෝවන් බගිනි අරියෝ ජාතියෝ ජාතා නාබි ජානං සංචිත්තපාන චෝරෝපේතා තේන සොත්තිතේ සොත්ති ගබ්බස්සාති කියලා මේ අර්ථය ප්‍රකාශ කරාම ඊළඟට පවතින තාක්කල් අදත් මේ ශක්තිය බලපත්තා ඒ මොකද ඒක ඇත්ත නිසා මේක සතෙක් නෑ මේ ලෝකේ මේ අnder ප්‍රත්‍යඥයෝ දිට්ඨියෙන් තමයි මේක සතෙක් ඉන්නේ කියලා පිළිඅරගෙන තියෙන්නේ හොඳට තේරුම් කරගන්න උත්සාහ කරන්න මේ දිට්ඨියෙන් තමයි මේ සතෙක් ඉන්නේ කියලා පිළිගත්තේ මේක සතෙක් නැති බවයි තේරුම් කරගන්න ඕනේ તો සතෙක් නැති බවයි දැක්කේ සතෙක් ඉන්නොත් මේ ආත්මීය ස්වභාවයෙන් ගැලවෙන්න බෑ කර්මීය ස්වභාවයෙන් ගැලවෙන්න බෑ මේක සතෙක් නැති බව දැක්කා මම මේ ආර්ය යතිය උපන්නට පස්සේ මම සතෙක් දැක්කේ නෑ
සතෙක් මරන්න හිතුවේ නැහැ. ඒ කියන්නේ චින්තනය සම්පූර්ණ නිදහස් වුණා. අර දිට්ඨියෙන් කියන චින්තනය නිදහස් වුණා. යතෝහං බගිනී අරියෝ ජාතියෝ ජාතා නාබි ජානං සංකිච්ඡ පානං චෝරෝ වේදා තේන සොත්තිතේ හොදි සොත්ති ගබ්බස්සාදී කියලා මේ කියන වචනේ ඉරහඳ පවතින තාක්කල් මේ ලෝකෙ බලපාන මේ කියන ශක්තිය ඒ මොකද සත්‍ය ක්‍රියාවක් කරා සත්‍ය ක්‍රියාගෙන සත්‍ය පිහිටුවා මොකද සත්‍ය සතෙක් නැති බව ආර්යයන්ට සත්‍ය නැහැ අනාර්යයන්ට මේ උදුන් මිනිස්යන්ටයි සතා පුද්ගලයයි ඉතින් පින්නත්නි මේ ධම කියන්න ගියාම දැන් ඔබට තේරෙනවා මට ඇති වෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ඔය අතර මේක කියන්න ගියාම ඔයත් අනාගතමත් අවස්ථාවක සතේ පුද්ගලයෙක් වශයෙන්මයි කටයුතු කරන්නේ. ජීවත් වෙන්නේම සතේ පුද්ගලයෙක් වශයෙන්. කොහොමද පින්නත්නි මම මේ ධර්මයේ පෙරලන්නේ ඔබට පුළුවන්. මේ නිවන් මාර්ගය එලි කරවන්නේ කොහොමද? ඒක නිසා තමයි මම ඔයාලට බුද්ධිය දුන්නේ. බුද්ධියෙන් බලන්න කිව්වේ. ඔයාලට බුද්ධිය තියෙනවා. බුද්ධ කෙනෙකුට ගොඩේට පත් වෙන ශක්තිය තියෙනවා. ඇයි? ඔබට මම පෙන්වන්නේ මෙතෙක් කල් ලැබුණු උදැන තමන්ගේ තදනින්ද. තදනින්ද බලන්න. එතන කෙනෙක් ඉන්නවාද කියලා. කර්මී කරන්නේ නැහැ. විපාක වෙන්නේ නැහැ. එතන පිළිවෙල ධර්මයක් පවතිනවා. සුද්ධ ධම්මාපාංසන්ති. ඒක තමයි සම්‍යක් දර්ශනය. තථාගත දර්ශනය එතනයි තියෙන්නේ. බුද්ධ ගර්භය එතනයි තියෙන්නේ. එතන පින්නන්නේ කරුණාවට කිව්වා නෙමෙයි. මේ ධර්මයේ දැනගෙනමයි ඔබට මේ විරුද්ධ කරන්නේ. මොකද තේරුම් කරගන්න. කරුණාවට කියනවා නෙමෙයි. ධර්මයේ දැකලාමයි විරුද්ධ කරන්නේ. ඒක නිසා ඔබට බයක් වෙන්න දෙයක් නැහැ. ඔබට ඒකාන්තයෙන්ම නිවන් මාර්ගය එළි වෙනවා. බුද්ධ කියන ගුණය ඔබේ ළඟ තියෙනවා. ඒ බුද්ධ කියන ගුණය ඔබ වහගෙන තියෙන මේ ඉන්ද්‍රිය වල කියන මේ පටු කල්පනාවලින්, මේ පරාස වලින්, මේ පරාස ටික අයින් කළා. මේ පරාස වලින් නිදහස් වෙලා ඒ බුද්ධ කියන දර්ශනයටපත් වෙන්න. ඒක අමාරුවක් නෙමෙයි. දැන් මෙන්න මේ පැත්තයි ඔබට දැක්කේ නැහැ. ඒතර කෙනෙක් වශයෙන් ගන්න සීල් ඔක්කොම දෘෂ්ටි. පුද්ගලයෙක් වශයෙන් ගන්න සීල් දෘෂ්ටි. ඒතර පුද්ගලයෙක් සීල් දෙනවනම් පුද්ගලයෙක් සීල් ගන්නවනම් එයාට දර්ශනේ නැහැ. ඉතින් මේ කියන්නේ කොහොමද? මේ සමාජෙ මේ කියන්න පුළුවන්ද? මම නැවත කියනවා කියන්නේ. මේ කතාව මම කියන කතාව ඔයතන විරුද්ධ කරන්න මේ පුළුවන් ද මම මේක සමාජෙ කියන්නේ? ඈ? ඔයත් එරෙහි වෙන්නේ නැද්ද? ඔයත් දැන් එරෙහි නෙවෙන්නේ මොකද? ඔයතන යන්තම් මොහුපිරාගේ බුද්ධත්වය නිසා. නැත්තම් මට ගහනවා. ඇයි? එහෙම ගහන්න අයිතිය කොහෙද තියෙනවා? ඇයි මේ කියන්නේ ධර්මයට විරුද්ධව කතා කරනවා කියලා. ධර්මයට විරුද්ධව කතා කරන්නේ නැහැ වෙන්නත්. ඒ ධර්මයට එක ඉස්පෙල්ලක පාබෙල්ලක ඇලපෙල්ලක මම ධර්මයේ විරුද්ධව කතා කරන්නේ නැහැ. ඒ නියම ධර්මයේ ඉස්පෙල්ල පාබෙල්ල අඩු නැතුව ඒ ගෞතම තථාගත සම්මා සම්බුදුන් වහන්සේ විරුද්ධ කරන ධර්මයට කියන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒ සාමුදුරයන් වහන්සේම විරුද්ධ කරන ධර්මයේ මට පැහැදිලිව පේනවා. ඒකමයි කියන්නේ. ඔයතනත් එහෙමයි මේ ධර්ම දැක්කම පස්සේ. දෙන්නේ දෙකක් කියන්නේ නැහැ. එකම දෙයමයි. එකම දෙයයි දකින්නේ. බුද්ධ ගර්භේ කාටත් එකයි. ඒ බුද්ධ ගර්භේ දකින්න බැරි එක තමයි උතර වෙලා තියෙන ප්‍රශ්නේ. ඒක නිසා තමයි පසේ බුදු වෙන්න හිතන්නේ. මහරහතන් හිතන්නේ ඒක නිසා. ඔබට බුද්ධ ගර්භේ වෙන්නන්නේ මොකද? සම්මා සම්බුද්ධ කියන ගුණේ අත් වශයෙන් මේ ජීවිතේ ගන්න පුළුවන් නම් තාම වටිනවා. ඒක කරගන්න පුළුවන්. ඒතර බුදුවරු කෝටියක් පාරක් එක්කයි. දෙන්නෙක් නෑ මෙතන පින්නයි. මේ ප්‍රඥප්තියෙන් තමයි දෙන්න තුන් දෙනා අට දෙනෙක් කියලා ගත්තා. බුදුරු කෝටියක් පාරක් එකයි. දෙන්නෙක් නෑ. ඇයි? ලෝකෙදී සත්‍යත් එකයි. අතීත බුදුරු හිටියත් වර්තමාන බුදුරු හිටියත් අනාගතයේ බුදුරු පහළ වුණත් මේ අවස්ථාව තුනම කීයද? එකයි. ඇයි එක කියන්නේ? බුද්ධ ධර්මයේ කාලයෙන් තොරයි. අතීත වර්තමාන චින්තනයේදී සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ. මේක තේරෙන්න ඕන ඔය අතර මේ කියන්නේ. අතීත වර්තමාන කාලත්‍රයේ තියෙන චින්තනය. තථාගත දර්ශනේ අකාලිකව භගවතෝ ධම්මෝ. අතීත වර්තමාන අනාගත කාලත්‍රයේ නෑ. එතන දර්ශනේ. එහෙනම් ඔබට මම මේ කතා කරන්නේ දර්ශනයක් ගැන. මේ දර්ශනිය ඔබ ළඟ තියෙනවා. ඒතර ඉන්ද්‍රියෙන් ගන්න දර්ශනයක් නෙමෙයි. ඉන්ද්‍රිය ඉක්මවල ගන්න දර්ශනයක්. ඉන්ද්‍රිය ඉක්මවන්නේ ඇයි? දැන් අහෙන් බලනකොට ඔබට නිරන්තරයෙන්ම ඔබ රැවටෙන්නේ. මහ විශාල ආරම්භන රාශියක් අරගෙන තියෙන්නේ. නොඑක් වචන කතා කරන්නේ. සෑමදාම ඔබට අහෙන් දකින්නේ. නැගී වැඩෙන රූප ඡායාව විතරයි. නැගී වෙන රූප ඡායාව කියන්නේ ආලෝකයේ අන්ධකාරය කියන්නේ. නැගී ඒ ප්‍රතිරුද්ධ ධර්ම දෙකක් කිව්වේ ඒකට. නැගී වැඩෙන රූප ඡායාව කිව්වේ ඔබට පේන්නේ ආලෝකයේ අන්ධකාරය විතරයි ඇහි ගැටෙන්නේ. නැත්නම් කුස්කඩිය ගැටෙන්නේ නැහැ, දිල් ගෙඩිය ගැටෙන්නේ නැහැ, පුටුව ගැටෙන්නේ නැහැ, මිනිස්සෙක් ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ ඇහි නිතරම මේ බබාගේ මේ පිළිමිබුවේ ගැටෙන්නේ මොකද්ද? නැගී වැඩෙන රූප ඡායාව.
ඒ කියන්නේ ආලෝකයේ අන්ධකාරය. ඒකට තමයි ඔබ නන්දාලා තියෙන්නේ. එහෙන් දැකපු දේවට කොච්චර දැකලා තියෙන වස්තු තියෙනවද? එහෙන් දැක්කේ. ඒ වස්තු වල නැන්නේ ඔච්චරද? ওই කාරණේ. ඒ තව කොච්චර අනන්තම සංසාරිත ඔය කොච්චර නන්දම්ම කොච්චරයි උත්තරේ. නැගීවන රූප ඡායාවක් විතරයි ඇහෙන්නේ. මේක තමයි මුලාව. මේක තමයි මුලාව. මේ ආවාදේ කියනවා ආවාදේ කියනවා. ඉතින් මේ මුලාව කවදාද කරන්නේ? මේ මුලාවෙන් ගැලවෙන්නේ කොහොමද? මේ මුලාවෙන් ගැලවෙන්න අවශ්‍ය නම් පෙන්නත් උඹට බුද්ධ ධර්මය බලන්න. මේ බුද්ධ ධර්මයෙන් ඔබට දැන් තියෙන තදනින්ද? තදනින්දේ උඹට පැහැදිලිව පේනවා කෙනෙක් පුද්ගලයෙක් නැති බව. මමයි කියලා කෙනෙක් නැති බව. ඒතර කර්මී ස්වභාවය. එහෙනම් මමයි කියන කෙනෙක්වත් මමයි කියන පුද්ගලයෙක්වත් මම කියන මොකක්ද දන්නේ නැහැ. එතන කෙනෙක් නැහැ. ඒ කෙනෙක් නැත්තනින් ඔබ අවදි වෙන්න. ඒ කෙනෙක් නැත්තම් ඔබට ඉන්ද්‍රිය කියන කතාවක් ඉන්නේ අස කන්නාල දිවහරයක්. ග්‍රහණය කිරීමක් ග්‍රහණය කරන්න වස්තුවක් හෝ ග්‍රහණය කරන නිමිත්තක් හෝ එහෙම දෙයක් ඔය ඇතුළේ එන්නේ නැහැ. තදින්නේ. මේක නිතරම භාවිතා කරනකොට පැහැදිලිව පේන ධර්මයක් වෙනවා. ග්‍රහණය කරන්නේ කො ග්‍රහණය කරන දෙයක් Tamange තදින්නේ නැහැ. මේක නැවත නැවත උඩ බලනවා නම් ඔබට පැහැදිලිව බුද්ධ කර්මයේ පැත්තට ගමන් කරන්න පුළුවන් වෙනවා. දැන් ඔබට ග්‍රහණය කරන නිමිත්තක් ග්‍රහණය කරන වස්තුවක් එතන රූපයක් නැති බව පැහැදිලිව පේනවනම් ඔබ ඉන්ද්‍රිය තුලින් අවදි වෙනකොටත් පින්නත් නේ ඒකම තමයි හුරු වෙන්නේ. ඔබට ග්‍රහණය කරන වස්තුවක් තියෙනවා මේ සාපේක්ෂතාවල් කියන දේ උදේ අවදිනම් පස්සේ. ග්‍රහණය කරන රූපයක් තියෙනවා ග්‍රහණය කරන නමක් තියෙනවා රූපයක් තියෙනවා සංකල්පයක් තියෙනවා. මේ හැඟීම ගන්නවත් එක්කම ඔබට රූපයක් පේනවා. මේ තමයි මායාව. ඒක තමයි ඔබ අනුගෙන් අහලා දැනගත්තේ. අම්මේ මේ පේන්නේ මොකද්ද? මේ ඇහෙන්නේ මොකද්ද? මේ සුවඳ මොකද්ද කියලා දාගත්තේ. ඒක නිසා අපිට ඇති වුණා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අරූප ධර්ම. චින්තනයේ ආයි ධර්ම ටික. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම චින්තන ධර්ම. ද්‍රව්‍ය නෙමෙයි. ඒවා ඊටාම සියුම් ධර්ම. මෙන්න මේ කියන ධර්ම පහ නිසා මේ ධර්ම පාව ගන්නකොට පින්නත් මේක උස් වැඩි වෙන්නේ නැහැ. උස්ම ටිකක් නෑ මේක. මේකෙන් මොකද උනේ? ඔබට බුදුහාඳුරෝ පෙන්නන දුකට හේතුව. දුකට හේතුව කියන්නේ සමුදය සත්‍ය. සමුදය සත්‍ය වැවුණා. දුකට හේතුව තමයි සමුදය. සමුදය සත්‍ය වැවුණා කියන්නේ ඒ සමුදය කෙනෙක් ඔබට පේන්නේ නැහැ. සමුදය සත්‍ය කියලා බුදුහාඳුරෝ කියන්නේ මොකටද? සමුදය සත්‍ය කියලා කියන්නේ බුදුහාඳුරෝ කියන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව මේ තෘෂ්ණාව කියන ධර්මයේ ඔබට වැහුණා. ඒතර සමුදය සත්‍ය වැහුණු නිසා මොකද වෙන්නේ? සසර දිගට දිගට යන්න වෙනවා. ඒක තෘෂ්ණාවේ කියේ මොකද්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ටික තමයි තෘෂ්ණාව. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මයේ සමුදය සත්‍ය නැත්තම් ඒතර තියෙන්නේ ධර්ම නිරෝධය. හැබැයි ධර්ම නිරෝධය නිවන නෙමෙයි. ධර්ම නිරෝධය නිවන නෙමෙයි. ඒ නිරෝධයෙන් වැටෙන්නේ පින්නන්නේ මාර්ගයට. ඒතර මාර්ගය සම්පූර්ණ නිරෝධයි. ඒ එනං කිසිම දෘෂ්ටියක් නැහැ. ඒ තමයි සම්මා දිට්ඨිය. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන ධර්මතාවයටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙන නම් ඔබ මේක දැනගෙන තියෙන්න. ඒතර කිසිම දෘෂ්ටියක් නැති බව තමයි සම්මා දිට්ඨිය කියන්නේ. අසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගත කිසිම දෘෂ්ටියක් නැහැ. ඒතරයි සම්මා දිට්ඨිය. එබැවින් සිදුවත් කුමාරට උමනා කරේ නැහැ. සියලුම දෘෂ්ටි අත්හැරලා සිදුවත් කුමාරට දෘෂ්ටියක් හදාන සම්මා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන අදහස් කරන්නේ අසකරණාවේ දිවශරීරේ. මන මේ කියන ධර්ම වලින් කිසිම ගැටු දෘෂ්ටියක් නැති බව. ඒකයි සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨියටපත් වෙනවා මේක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ මැදුම් පිළිවෙල. ඉතින් මේ කියන ධර්ම ඔබලට තියෙන පින්න. ඔබලට මේක ප්‍රකට කරන්න බෑ. මේව නැවත නැවත බලන්න වෙනවා. මිනිස්සෙක් වෙච්ච වෙලාවේ ඔබට මේක කරගන්න බැරි වුණොත් අපි ඊ පාඩමෙන් කියා දුන්නා මොනතරම් ලෝකේ භයානකද කියලා. ඒක නිසා දැන් ඔබලට තියෙන එකම දේ ප්‍රධානම දේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ උපත්ති මරණය ජය ගන්න. ඒකයි ප්‍රධානම දේ.
ඒ වැඩේ කරන ගමන් තමයි සියලුම වැඩ කරන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ වෙන වැඩකට කාර්යය යොදවන්න එපා. ප්‍රධාන දේ තමයි උපත්ති මන්නේ ජය ගන්න. එතන ඉඳගෙන තමන්ගේ වැඩ කරන්න ඔක්කොම සාර්ථක වෙයි. පළවෙනි තැනට වැඩවලට දීලා දෙවෙනි තැන උදෙන් දුන්නොත් කවදාත් උඩ මාර්ගය පරාජය කරන්න බෑ. මාර්ගය පරාජය කරන්න බෑ. මාර්ගය පරාජය කරන්න කැමති නම් පළවෙනි තැන දෙන්න උපත්ති මන්නේ ජය ගන්න. ඒක ඔබේ බුද්ධිය. ඔබේ බුද්ධිය මතු කරගන්න පළවෙනි තැන දෙන්න. ඊට පස්සේ ඔබේ කටයුතු කරන්න ඒ කිසිම කටයුත්තකින් ඔබට වරදක් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ සෑහළු ජීවිතයක් වෙනවා. අල්පේක ජීවිතයක් වෙනවා. ඔබට බර නැති ජීවිතයක් වෙනවා. ඔබට නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් ජීවිතයක් වෙනවා. ඒ ජීවිතේ සාර්ථකයි. දැන් මේ නිවන් මඟ ඔබට මේ හිරි කරන්නේ මොකටද? දැන් මේ නිවන් මඟ කොහෙවත් නෙවෙයි තමන්න. එතකොට දැන් ඔබට තේරුණා නිකන් සෙල්ලමට කියලා වැඩක් නැහැ. දැන් අපි බුද්ධ ධර්මයට මල කෙතරක් නැහැ පින්නත්. බුදුහාමරගේ ධර්මයට මල කෙතරක් නැහැ. මේ අපි මේ වේදයත් එක්ක ගතකොට මේ මල කෙතර කියන එක තියෙනවා. මරණ කෙතර අපි යනවා කියලා. බුදුහාමරගේ ධර්මයට මරණයේ උප්පත්ති කියලා ධර්මයක් නැහැ පින්නත්. ඒ දිට්ඨියක් නැහැ. මරණයේ උප්පත්ති නැහැ තථාගත දර්ශනය. නමුත් අපි සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේ මරණ කෙවලට ගියාම බෞද්ධයෝ සිං අපි කියනවා මේ තරම්තර නිවන් සප ලැබේවා. දැන් ඊට පස්සේ තොක් කියනවා. ඈ? ඊට පස්සේ තොක් කියනද කියලා හෙව්වේ. ඇයි වෙනත් එහෙම කිව්වම වරද වෙන්නේ මොකද? මේ අපි හැම මිනිස්සෙක්ම අමාරුයි දාන්න. ඇයි? මේක හිතන්නේ මේ කවුරු හරි කිව්වම නිවන් සප ලැබෙන්නේ නැහැ කියලා. කවුරුවත් කොට ලැබෙන්නේ නැහැ පින්නන්නේ. කවුරු ඔක්කොම එක්කවල කිව්වත් මේ අහවලාට නිවන් සප ලැබේවා කියලා එහෙම වෙන්නේ නැහැ. Taman නිවන් සාක්ෂාත් කරගන්න ඕනේ. Taman උපත්තිය මන්නේ ජය ගන්නවා. අන්නේ ඒ අර්ථය උඩයි මම මේ ප්‍රකාශ කරන්නේ. ඒතකොට ඒම අර්ථයක් ඇත්ත වශයෙන්ම අද විස්තර වෙනවා මලකෙදරක කොච්චර වටිනවද? කොච්චර බුද්ධියක් එනවද? තේරුම් කරගන්න දැන් අත් වශයෙන්ම මේ මහත්යන් හැටි කරි මලකෙදර කියලා බුදුහාම ළඟ නරඹන්න මලක බලන්නේ නැහැ. නමුත් මලකෙදර ගිහිලා අත් වශයෙන් ওই කතාව මතු කරලා පෙන්නලා කියලා කොච්චර ආගවාරියක්. මිනිසුන්ට කල්පනා කරන්න වෙනවා. මිනිස්සු හිතන්න පටන් ගන්න. මොකද මේ අදහස? එතකොට අර නිවැරදි මාර්ගයට වැටෙනවා. ඉතින් එහෙම ක්‍රමානුකූලව තමයි අපි නිවැරදි මාර්ගයට මේ මිනිස්සු දෝගන්නේ. ඒක අපිට යුතුයකමක් තියෙනවා. නැතුව අපි කඩට ආවට දිවට ආවට කියන වචන කියන්න එපා. යමක් වැරදිද කියනකොට ඒ වරද නිවැරදි කරන්නම අපි කියනවා. හාමුදුරුවෝ කියන්නේ මිනිවන් සම ලැබේවා කියලා. හාමුදුරුවෝ කිව්වත් වෙන්නේ නැහැ පින්නන්නේ බුදුහාමුදුරුවෝ කිව්වත් ඔක වෙන්නේ නැහැ. හරි? පුළුවන්ද මේ පැන් ටිකක් වත් කරලා හලා නිවන් දෙන්න? හා? එහෙම වෙයිද? එහෙම වෙනවා නම් තථාගත දර්ශනයක් වුණ නැහැ නේ පින්නත්. බලන්න අපි ඉන්න බොරද තැන බලන්න. මන් දන්නේ නැහැ ඔයකට බොරද පිටිය තියෙනවද කියලා. කොච්චර බොරද තැනකද අපි ඉන්නේ. මේ තමන්ගේ සැනසීම තමන්ම ලබා ගන්න ඕන තැනදී බුදුහාමුදුරුවෝ කියපු තැනදී මේ අනුන්ගෙන් මේ සැනසීමක් ලබාගෙන එහෙම හිතනවා නම් අපි කොච්චර මොනද? එතන අපි ඉන්නේ බොරු පොඩ නේද? දෙපයින් ඉන්නේ බොරු පවුඩද? බොරු පොඩ. බොරු පාවේ කියන්නේ මේ අනුන්ගේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අනුන්ගෙන් බලාපොරොත්තු වෙනකොට දැන් දේවාගමකට ගත්ත දෙවියන්ගේ මොන හරි වතුර ඉල්ල ගන්න පුළුවන් කියලා. මොන හරි ඉල්ල ගන්න තමයි වතු යන්නේ. හැබැයි මෙතන බලාපොරොත්තු වෙන්නේ නේම දේවල්. මෙතන ඉල්ලුවට දෙන්න දෙයක් නැහැ පින්නා. මෙතන දෙන්නේ සවාසන. අර හැම තියෙන වාසනා ගුණයක්ම බුදු කෙනෙකුට නැහැ පින්නා. මේ තියෙන වාසනා ගුණ බුදුහාමර නැහැ පින්නානේ. බුදුහාමරට දෙන්න දෙයක් නැහැ. බුදුහාමර කියන්නේ මොකද්ද මේ සියලු මේ කියන දේවල් වලින් නිදහස් වෙන්නේ. සියලු දේවල් අත්තරම කරනවා. නමෝ විමුක්තාන නමෝ විමුක්තිය. අපි নমස්කාර කරන්නේ දෙන්න. අත්තරපු අත්තර. අල්ලගත්තු අත්තර නෙමෙයි. නමෝ විමුක්තාන නමෝ විමුක්තිය. අපි নমස්කාර කරන්නේ දෙන්න. මොකද දැන් තේරුම් කරගන්න තථාගත දර්ශනය කොච්චර ශ්‍රේෂ්ඨද. දැන් ඒකාන්තයෙන්ම ඔබට බුදුගුණ තියෙනවා.
බුද්ධ කියන ගුණයට එන්න පුළුවන්. ඒක මම දන්නවා. ඒ හැම හදවත්ව බුදු ගුණ වලට ආවේ. ඒක මම දකින්නේ මෙතනින් නෙමෙයි පින්නත්. ඔයත් හිතසතු කරන්න කියනවත් නෙමෙයි. මම දකින්නේ එකම තැනකින්. ඔබලා හැම කෙනෙක්ම මෞඛසේ. ඒ කියන්නේ සදයන්හෙන් උපන් නිසා මෞඛසේ හිටියා. එතකොට සත්තු අතරින් මේ මනුස්ස කියන සතස් සතෙක් මේ මනුස්ස කියන සතාගේ වෙනස මොකද්ද? ඉන්ද්‍රිය වැඩිච්ච වෙලාව ඉඳලා මේ මිනිස්යාගේ අත දෙක මේක එකතු මේ කකුල් දෙක එකතු වෙන සත්තුන්ට නැති මේ සතාට මේ මනුස්ස කියන සතාටම ඒක ආවේනික ගුණයක්. ඒක උඩට දන්නේ නැහැ. මවකුසේ ඉන්නකොට මේ අත් දෙක එක්ව වෙනවා. අත් දෙක එක්ව වෙනවා මේ අසකන් නාගේ දියුරාරින නෙළුම් පොට්ටු වගේ. පොට්ටුව කියන්නේ ඒ කවර් බයි කවර් වල කියන්නේ. විවෘත වෙලා නැහැ. එතකොට මේ මොකද්ද කරේ? මේ ඉන්ද්‍රිය පහ නෙළුම් පොට්ටු වගේ කියන්නේ කවර වල තිබුණා. ඇහෙන් බැලුවේ නැහැ. කනෙන් ඇහුවේ නැහැ. ඒවා ඔක්කොම කවර වල තිබුණා. අත් දෙක එක්ව වල තිබුණා. මේ ඔබ නමස්කාර කරගෙන ඉන්නවා. ඒක සංකේත බැලුවම දැන් මෙහෙම අපි එහෙම ඉන්නවනම් කියන්නේ නමස්කාර කරගෙන ඉන්නවා කියලා. මේ නමස්කාර කරේ කාටද? කොතනද නමස්කාර කරේ? පින්නත් ඔබේ බුද්ධත්වයේ. ඔබේ උපත්ති මරණේ ජය ගන්නාම ශක්තිය එතන තියෙනවා. අර ඉන්ද්‍රිය කවරද කියනවා. ඒ ඉන්ද්‍රිය වලින් බාහිර එකතු කරගෙන නැති වෙනකොට ඒක තියෙන ඒ ගුණේ. ඔබ එතන නමස්කාර කරගෙන ආවා. නමුත් ඔබට උනේ මොකද්ද? මෞකසෙන් බෙවුනන් පස්සේ මෞකසේ ජීවිතය මතක නැහැ. හැමෝටම වෙලා තියෙන එක. මෞකසෙන් බෙවුනට පස්සේ මෞකසේ ජීවිතය මතක නැහැ. ඊට පස්සේ අර ඉන්ද්‍රිය කවර වෙච්ච ඉන්ද්‍රිය දැන් විවෘත වෙනවා. අර නෙළුම් මල පිපුණා. දැන් අර සූර්යය වගේ දැන් නෙළුම් මල පිපුණා. ඇහැට වර්ණ රූප, කාණ්ඩ ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කායට ස්පර්ශ. මේවා ගැටෙනවා. හිතෙන්නේ පින්නන්නේ මේ පහ බෙදා ගන්න. මේ පහ බෙදා ගන්න. ඇහෙන් දැකපු දේ වෙන් කරන්න ඕන. සමාජ ජීවත් වෙන්න. කනෙන් අහපු දේ වෙන් කරන්න ඕන. නාසයෙන් ගත්ත දේ වෙන් කරන්න ඕන. දිවෙන් ගත්ත දේ වෙන් කරන්න ඕන. කයෙන් ගත්ත දේ වෙන් කරන්න. මන ධම්ම වශයෙන් වෙන් කරන්න. මෙන්න මේ වෙන් කිරීම නිසා අපි වැඩන්නේ කොහෙද? අන්න අරගලකාරී විනාශකාරී තමන්ටවත් අනුන්ටවත් ප්‍රයෝජන නැති පැත්තකට වැඩ. අනදිත්‍යයට වැඩ. දැන් පින්නන්නේ එතන කලකෝලහාර ගන්න එක, කපා ගන්න එක, මරා ගන්න කොටා ගන්න තියෙනවා. නමුත් අපි ආවේ ඒකට නෙමෙයි. අපි ආවේ සියලුම කෙලෙස් ප්‍රහීන කළා සම්මා සම්බුද්ධත්වයට. ඒක අපිට පේන්නේ නැහැ. දැන් පේන්නම තමයි මම පෙන්නේ මේ මෙන්න මෙහෙම තැනක් ඔයාලට කියනකොට මම ආශිර්වාදයක් කරා නෙමෙයි ඔබලා ගෞරවයෙන් නම්බුකාරකමට උස්සලා තිබ්බත් නෙමෙයි යම් කිසි යථාර්ථ ස්වභාවයක් කොට පෙන්නවා උතන බලන්න ඔබලා හැම කෙනෙක්ම උතනයි හිටියේ උතන ඉඳලා ඒ හිටි බව ඔබලා දන්නේ නැහැ දන්නේ නැතුව මේ ඉන්ද්‍රයන්ගෙන් වෙන් කරන්න පටන් ගත්ත ආගන්තුක උපක්ලේශය ඒක බුදුහාමුදුරු පෙන්වන්නේ ආගන්තුක උපක්ලේශය කාංචකෝ ආගන්තුකේ උපක්ලිට්ඨං ඒ උපක්ලේශයන්ගෙන් අපර අපරිදුණා ඒ අපරිදුවල තමයි අපි මේ වචන කතා කරලා සමාජ ජීවිතය දැන් ඔබට නැවතත් මේක සකස් කර ගන්න නම් දැන් එහෙමනම් ඔබ මේ එකතු කරපු ධර්මය අත්හැරලා ආපහු ප්‍රභාස්වර මනසට එන්න ඕන අනිකුජිතං වා කුච්චය කියන්නේ ඒක නෑ ප්‍රභාස්වර මනසට ආවා ප්‍රභාස්වර මනසෙන් අංකුරයක් වෙලා ආපහු ඔබ මෞකසට ගමන එතකොට සෝතාපන්න සක්කුදාගාමී කියලා මෞකසට එතකොට ඥාන කියලා තියෙන්නේ ඊළඟට පෙන්නන්නේ සක්කුදාගාමීලා ඊළඟට අනාගාමී කියලා කියන තැනට එතකොට ගර්භාවාසයකට එන්නේ නැහැ ගර්භාවාසයෙන් නිදහස් වුණා එතකොට තාවදීන් කරන මේ ඇලීම ගැටීම කියන සංයෝජන දෙකෙම සම්පූර්ණ නිදහස් වුණා වැහිම විතරක් මොහි විතරක් ඉතුරු වුණා එතකොට දින 77ක් මෞකස ප්‍රතිසන්දි ගත්තාම දින 77ක් ප්‍රතිසන්දි ගන්න ඉඳලා ඉන්ද්‍රිය බන්ධන තැන දාගත්තාම 77ක් මෙන්න මේ කියන තැන ගත්තාම මෞකස නෙවෙයි දැන් ඉන්නේ මෞකසිනුත් එහා අපි එතන කියනවා අර මැද මෙදල කියලා මගේ જાති කෙනෙක් වෙන්න මෞකස සම්බන්ධ නැහැ එතන ඒ මෝහේ මුලාව මේ අවිද්‍යාවත් එක්ක තියෙන මුලාව තදනින් තියෙන මුලාව ඒ මුලාව අයින් කරා ඒ මුලාව අයින් වුණා. ඒ මුලාව අයින් වෙනවට එක්කම පෙන්වත් නේ උප්පත්තිය මරන්නේ නැති බව දැක්කා. ඒතර චුත වෙන කෙනෙක් මේ එබනම් සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ
ඒ ප්‍රතිසන්දි ගන්න කෙනෙක් චුත වෙන කෙනෙක් මේකේ නෑ. මේ මුලාවයි නිදහස් වෙන්නේ. ඒතකොට ඒ මුලාව උපදින කෙනෙක් නැත්නම් උපදින කෙනෙක් මරණ කෙනෙක් නැති බව දැක්ක. මේ මුලාව නැති වුණා. අන්න මුලාව නැති වෙලා අන්න එතෙන්දී සම්මා සම්බුද්ධ බුද්ධ ගර්භය විරුද්ධ වුණා. බුද්ධ ගර්භය විරුද්ධ වුණා. ඒතර අවිද්‍යාව නැති වුණා. තදනින්ද නැති වුණා. ඒතර සාපේක්ෂවාදී චින්තනයේ ඔක්කොම කරපු දේවල් මුලාව වේ. ඒ විද්‍යාව ඔක්කොම වේ. ඒ සමස්ත ලෝකේ විද්‍යාව නැහැ කියලා කියන්නේ නැහැ. විද්‍යාව ගතට පින්නන්නේ බුදුහාමරගේ ධර්මයක් ගන්නකොට බුදුහාමරගේ ධර්මයේ තියෙන විශේෂ විද්‍යාව තමයි කෙලෙස් ભેදකන විද්‍යාව. කෙලෙස් ભેදකන විද්‍යාව තියෙන ගෞතම බුදුහාමරගේ ධර්මයේ. අනිත් සමාජයේ විද්‍යාව නැහැ. ඒ කෙලෙස් ભેදකන විද්‍යාවෙන් තමයි පින්නන්නේ මිනිස්සේ උත්තරීතර කරේ මිනිස්සු නිදාස් කරලා සත්‍ය ස්වභාවය නිදාස් කරලා බුද්ධත්වයේ කරා ගෙනියන්නේ. ඒ නිසා ඒ උතුම් බුද්ධිය ඒක තමයි අපි ගත්තොත් පරිනිෂ්පන්න වූ අර්ථය. පරිනිෂ්පන්න වූ අර්ථය කියන්නේ මහා ප්‍රඥාව. මේ මහා ප්‍රඥාව සම්පූර්ණ කරගත්තා. ඒතර සිද්ධාර්ථ කියලා කිව්වොත් සිද්ධ වූ පරිනිෂ්පන්න වූ අර්ථයක්. සිද්ධාර්ථ. මේ අපි හැම කෙනෙකුටම එන්න ඕන නම ඕක. අපි ආවේ ලෝකෙට අර්ථ සිද්ධියකට. ඒතර සිද්ධ. ඒතර පරිනිෂ්පන්න කියන්නේ ඒ කෙලවර තමයි මහා ප්‍රඥාව. අර්ථ සිද්ධියකට ඇවිල්ලා මහා ප්‍රඥාව ලබා ගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේක තමයි සිද්ධාර්ථ. මේ කියන ධර්මය ඊටා මිහිරි. ඊටාම සම්බන්ධයි. දැන් මේ ඔබට පෙන්වන්නේ තථාගත දර්ශනය. මේක කිසිම තැනක සැක නැහැ පිටන්න. Tamanටම බලන්න පුළුවන්. Tamanටම බලන්න පුළුවන් තරම් මේ පෙන්වන්නේ. එන්න බලන්න. එන්න පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. එන්න හිතන්න කිව්වේ නැහැ. එන්න කල්පනා කරන්න කිව්වේ නැහැ. ඒව බලමු. බලනවා කියන ධර්මයේ තවමත් ඒකට හුරු නැහැ. බලන්නේ වටපිට නෙමෙයි. තමයි කියලා පුද්ගලෙක් ඉන්නවට නෙමෙයි. තමා දිහා තමයි බලන්නේ. තමයි කියලා පුද්ගලෙක් දිහා බලනව නෙමෙයි. ඒතර මේ සෑම කෙනෙකුම බුදුරන් වහන්සේ උගන්වන්නේ ආත්ම දමනය. ආත්මය අපේ කොහම ආත්මික ආත්මයේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන කෙනෙක්. ආත්ම දමනය. මේ Taman කියලා කෙනෙක් ඔබේ පිළිගැනීමට තියෙනවා. මුලාවෙන් හරි. ඒක দমনය කරන ස්වභාවය තමයි ලෝතර බුදුහාමුදුරු ගන්නන්නේ. එතන ආත්මයක් ඇතිෝ නැත කියන කතාව තියෙන නිදහස. එතන මරණ උප්පත්තිය කියන ධර්මයේ මම කියන්නේ තථාගත දර්ශනෙ නැහැ. තථාගත දර්ශනෙට මරණීය උප්පත්තිය කියලා ධර්මයක් නැහැ පින්නවා. එතන සාපේක්ෂවාදී චින්තනයේ තියෙනවා. දැන් අපි කියනවා බණපොතේ හැදෙන කෙනෙක් මේ ලෝකේ කටයුතු කළා චුත වෙනවා. චුත වෙනවා කියලා අපි ගත්තොත් ඒකේ තේරුම කල්පනා කරලා හිතලා අන්තිම හිත කියලා කියනවා. ඒතර මේ චුත වුණා. ඉතින් චුත වුණාම අපි ධර්මයෙන් පිළිගන්නවා වේදී වුණා තමයි පිළිගන්නවා. ඒ නැවත පහළ වෙනවා කියලා. නැත්නම් පුනර්භවයේ කියනවා කියලා පිළිගන්නවා. නැවත පහළ වීම. ඒ පිළිගැනීම උඩ ඒ තනත්තා මෞකස ප්‍රතිසන්ද ගත කියලා පිළිගන්නවා. දැන් මෙතනින් චුත වුණා. මෙතනින් චුත වෙනකොට වෙන්නන්නේ අපේ ළඟ තියෙන කොටස් දෙකක්. දෙමාපියන්ගෙන් ලබාගත් කොටස් දෙක. මේ ශරීරයේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ නෙමෙයි. මේ අසකරණාගේ දිව ශරීරයේ කියන මේ ස්වභාවය. මේ කියනවා වේද ද්‍රව්‍ය වශයෙන් දැනට පේනදී. ඒ අපි දෙමාපියන්ගෙන් ලබාගත් දේ. ඒ කියන්නේ අනුවරින් ලබාගත් දේ. ඒ දාත් ශක්තිය කියලා කියන්නේ ඒ ලබාගත් දේ. අපි මෙහි දාලා යන්නේ. ඒක කුඩාර වෙන අර කුඩාර මේක වශයෙන් හිටියට අන්තිමට බලනකොට ඒක ලොකු මහල්ලෙක් වෙලා හිටියා. නාන විදිහට අර ඇටකට ශරීරයක් හරි. ඒක තමයි අපි දාලා යන්නේ. ඒක බලලා ඒ කාලයකට තමයි මිනිස්සු වඩන්නේ. නමුත් ඒ අරසකිල්ල ක්‍රියාත්මක කරපු ඒ ක්‍රියාත්මක වුණු කතා කරපු අහපු ඒයි කොහෙද ඒ මොනවෙන්ද ඒකුනේ ආපහු ගිරන රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ ටික පින්නන්නේ මොනවද ඒකයි කොහෙද කියන්නේ ඒක කොහෙද ගියේ
මෙතන දැන් අටසකිල්ලක් තියෙනවා මේ මරණ ඒ කියන්නේ මරණ වෙන කියන්නේ මෙතන සම්පූර්ණ කුණපයක් තියෙනවා. අර රූප වේදනා සංඥා සංකාර නැහැ දැන් මල කඳක් විතරයි තියෙන්නේ. ඒ ටික කොහෙද ගියේ? මේක තමයි ලෝක ස්වභාවය. මේක ආවෙ කොහෙවත් යනව එනව නෙමෙයි වෙන්නේ. එතකොට ඒ ධාතු සංකල්පය තුළ නැවතත් මේක පහළ වෙනවා. උදාහරණයක් කියනවා. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි ආස්වාද ප්‍රාසාද. අපි ආස්වාද ප්‍රාසාද ගන්නේ නාහෙන් කියලා අපි පිළිගන්නවා. නමුත් තදනින් දෙවිත ආස්වාද ප්‍රාසාදයේ සිද්ධ වෙනවා. අපි ඒක කියන්නේ නෑ නාහෙන් කරනවා. ආස්වාද ප්‍රාසාදයේ තදනින් දෙක් තියෙන තමයි දැන් නැතුවට. අපි කියන්නේ ඒක නාහෙන් ආස්වාද ප්‍රාසාද කරනවා. ඒ සිදුවීම ගත්තාම ඒකට බැලුවොත් එතන කරන්නේ කරවන්නේ නැහැ. ඒක ලේ ගමන් කිරීම ආස්වාද ප්‍රසආද තියෙනවා. ඒතර මේක ඔබේ ක්‍රමයක්ද? මගේ දෙයක්ද? මේ ආස්වාද ප්‍රසආද. ලේ ගමන් කිරීම මගේ දෙයක්ද? මේක ලෝක ස්වභාවය. මේ ලෝක ස්වභාවය මේක තියෙනකොට ආස්වාද ප්‍රසආදේ ලේ ගමන් කිරීම කියන මේ ධර්ම තියෙනකොට මහා සාගරයේ ජලය තියෙනකොට අර සුලක නිසාම රැල්ල කියන එක මත. රැල්ල කියන එක කියන්නේ තමුදු දෙයක් නෙමෙයි. අර ජලයේම තමයි රැල්ලේ කියලා අපි පරිවර්තනය කළ ගත්තේ. සුලක නිසා. ඒ වගේ විදර්ශනයට ගත්තොත් තමන්ගේ අර ලේගමන් කිරීමයි ආස්වාද ප්‍රාසාසය. තමන් දන්නේ නැහැ. අර මහා සාගරයේ තියෙන ජලය වගේ. මේව තියෙනකොට වෙන්නත් නේ. ස්මෘතිය ඒක අර මහා මුද රැල්ල වගේ. ස්මෘතිය කියන ධර්මයක් පහළ වෙනවා. ලේගමන් කිරීමේ ආස්වාද ප්‍රාසාරය ඇතිවෙන ස්මෘතිය පහළ වෙනවා. ස්මෘතිය පහළ ඒ ස්මෘතියෙන් තමයි ඇහැ නැගිටවන්නේ. කන නැගිටවන්නේ. නාසය නැගිටවන්නේ, දිව නැගිටවන්නේ, කය නැගිටවන්නේ. ඒක ඇහැට නැගිටින්න බෑ. ස්වයං උප්පත්තියක් නැහැ කිව්වේ ඒකයි. ඇහැට උපදින්න බෑ. තදින් ඉඳලා අපි කියන්නේ ඇහැ නෙමෙයි කියලා. ඇහැ හරින්නේ නැහැ. ඇහැ හරින්නේ අර ස්මෘතියට. ස්මෘතිය තමයි අතර. ඒ ස්මෘතිය කියනවා නම් ඇහැ විරුද්ධ වෙනවා. කන විරුද්ධ වෙනවා. ඒ කියන්නේ ස්මෘතිය ගන්න සිහිය. එතකොට සිහිය කියන්නේ කොහොමද? ලේගමන් කිරීම ආස්වාස ප්‍රාසාස. දැන් ලේගමන් කිරීම ආස්වාස ප්‍රාසාස කියනවා නම් එතකොට ස්මෘතිය කියන ධර්මය අර මහා මුද්දෙන් රැල්ල වගේ. මහා මුද්දේ ජලයේ තිබුණාට රැල්ල එනවා කියලා කියන්න බෑ. රැල්ල ආවොත් රැල්ල ආවයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ ලේගමන් කිරීම ආස්වාද ප්‍රාසාදය තිබුණාට ස්මෘතිය නැත්තම් එහාවල වෙනවද? ඇහැට කනවල වෙන්න පුළුවන්ද? ස්මෘතිය නැතුනේ කොතෙන්දී? නේව සංඥා නා සංඥාට යනකොට අඩනින්දට යනකොට ස්මෘතිය නැහැ. ඒක අඩනින්දේ ස්මෘතිය නැහැ. ඒක තදනින්දේ ස්මෘතිය නැහැ. ආපහු ස්මෘතියෙන් ඉන්ද්‍රියන්ට අවදි වෙනකොට. එතකොට ඇහැ ගන්නාන්සේ අවදි වෙන්නේ කොහෙද මොහොකින්ද? ඇහෙන් එහාම දිනවද? අවදි වෙන්නේ ස්මෘතියෙන්. සිහිය කියලා කියන්නේ. දැන් දුක්තර මහතුණක් අර කෘත්‍රිම ශ්වසනය දීලා බලන්නේ මොකටද? මේ යාපෝර ඇල්ල ඉද කියලා. අර ස්මෘතිය ඉද කියලා. ස්මෘතිය આવතම මේගොල්ල ඇහැරෙන්නේ. නැත්තම් ඇහැරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට අවදි වෙන්න බෑ. කනට අවදි වෙන්න බෑ. නාසයට අවදි වෙන්න බෑ. දිවට අවදි වෙන්න බෑ. කයට අවදි වෙන්න. ඒවා අවදි වෙන ධර්ම නෙමෙයි. අර ස්මෘතිය આવත තමයි දොරේ අතර ඇරිය වගේ දුක්තර. මේ බලන්න මේ කොච්චර පැහැදිලිද කියලා මේ බුද්ධහම. කොච්චර විද්‍යානුකූලද කියලා. ඉතින් ඔය ඇතොර මේ කියන දේ උගාගට පැහැදිලි නෑ. පෙනීම අඩු නිසා. පෙනීම පේනවා කියලා කියන්නේ මේක අත් වශයෙන්ම සිදුවෙන ආකාරය ඒ ආකාරයෙන්ම දකින්න. එතෙන්ට අපි එන්න මේ ධර්මයේ ප්‍රගුණ කරන්න. මේ අහනකොට අර මුලාව අයින් වෙනකොට පින්නත් මේක කෙනෙක් නැති බව පේනවා. ධර්මයන්ගේ පහළ වීමක් තියෙනවා. ධර්මයන්ගේ විනාශ වීමක්. කවුවක් කරන දෙයක් නැහැ. අන්තර සම්බන්ධයක් හෝ ස්වයන් උප්පත්තියක් හෝ එහෙම සම්බන්ධ නැහැ. ධර්මයන්ගේ පහළ වීමක් ධර්මයන්ගේ විනාශ වීමක්. මේව මම වගේ කියලා මුලාව නිසා පිළිගන්න. මම මගේ මට ඕන විදිහට පවතිනවා කියලා. එහෙම පවතින කිසිම ධර්මයක් මේක නෑ. ඉතින් මේ පැහැදිලි දර්ශනය උඩ පහළ වෙනවා. වෙනත් ඔබ සසරේ නිදහස් වෙනවා. ඔබ දුක නිදහස් කරගත්තා. සසරේ නිදහස් වුණා. ඒහා සමාන ලෝකී. උතුම්ම සැනසීම. ඒක වේදිත නෙමෙයි. විඳින වේදනාවක් නෙමෙයි. ඉන්ද්‍රිය ආරායනයක් නෙමෙයි. ඒහා සමාන උතුම් සැනසීමක් මේ තුන් ලෝකෙම නැහැ. බුද්ධාලි උත්තමයන් වහන්සේලා නිවේදන සීවදාල අමා මහ නිවන කියන්නේ. ඒ ධර්මයට ඔබපත් වෙන්න
ඒහා සමාන කුණුසියක්. ඒක මරණ දෙයක්, කැඩෙන දෙයක්, විනාශ වෙන දෙයක්. අලුතෙන් පහළ වුණු දෙයක්. එතෙන්ට යන්න ඕන තැනක්, එන්න ඕන තැනක් නෙමෙයි පින්න. මේ ලෝකයේ කාලයක් එක්ක සම්බන්ධ නැහැ. කාලයක් එක්ක සම්බන්ධ නැහැ. එවැනි ධර්මයක් අපතුරු. ඒක අපි අල්ලගන්න බැරි මේ ඉන්ද්‍රිය වලට මේ මුලාටපත් වෙලා ඉන්ද්‍රියන්ගේ දත්තට වැටලා මේ ditthiyosyo යනවා. සාපේක්ෂ චින්තනයෝසය යනවා. ඔබට දර්ශනීය පළ වෙන්නේ දර්ශනයක් ගැන ඔබ දකින්නෙත් නැහැ. දර්ශනයක් කියන එක දන්නෙත් නැහැ. ඒතර අපිට සිද්ධාර්ථ අවශ්‍ය. අනාදිමත් සංසාරේ පාරමී ධර්මයන් පුරලා උන්වහන්සේ ලබා දුන්නු ඒ තථාගත දර්ශනය ඊටම වටිනවා. ඊටම වටින දෙයක්. චින්තනයෝසය හිතන්න බෑ වෙන්නත් නේ. කල්පනා කරලා බුදු වෙන්න බෑ. හිතලා බුදු වෙන්න බෑ. ප්‍රාර්ථනා කරලා බුදු වෙන්න බෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේ දර්ශනීයම පහළ වෙන්නේ. දර්ශනේ පහළ වෙන්න නම් මිත්‍යා දෘෂ්ටියෙන් දහස්. සියලුම දෘෂ්ටියෙන් දහස්. දෙත්තිං ඥානපගම්ම සීලවා දර්ශනේන සම්පන්න. කාමේසු විනයේද නේජාති ධම්මසේය උරදේ. ඉතින් මේ කරුණ ඔබට ඔච්චර දිනෙන් දිනම කියනවා. දැන් ඔබට අනිත් එක මොකක්ද කියනවා වෙන්න. මේ ලංකාවේ විතරක් නෙමෙයි. මුළු ලෝකෙම බුදුරු පහළ වෙන ඉස්සර. වැඩි කාලයක් නැහැ. බුදුරු පහළ වෙන. ධර්මයේ විරුද්ධ වෙන. මේ ලංකාව ප්‍රධාන ස්ථාන ගන්න මේ ලංකාව. ලංකාව තමයි පළවෙනිම මේ සාමයේ පතුරවන්නේ. පළවෙනි තැන. අපි මේ කුඩා ලංකාව වුණාට අපිට ලොකු සෞභාග්‍යයක් නරක කාලයක් ලැබුවත් අපිට හොඳ කාලයක් ලබනවා. ඒ හොඳ කාලය ලබන්නේ කොතනින්ද? අපි ඔක්කොම ජාති ભેද නැතුව, කුල ભેද නැතුව, ආගම් ભેද නැතුව, නිකාය ભેද නැතුව අපි එකතු වෙන්න ඕන. අපිට ඕන යම් තැනක වාද කළා දිනන්න පරදින්න. නම්බුකාර පෙන්වන්න නෙමෙයි. සත්‍ය එලිදරව් කරන්නයි අපි ඉපත් වෙන්නේ. කෙනෙක් පරද්දන අදහසින්, කෙනෙකුට අපාර කරන අදහසින්, අපිට කෙනෙක් පල්ලෙහාට දාන අදහසින් අපි යමක් විරුද්ධ කළ වැඩක් නැහැ. මොකද තේරුම් කරගන්න. අපි යමක් කර යුත්තේ අප හැමගේම විමුක්තිය පිණිස හැම කෙනෙකුම සැලසීමයි. දැන් සමහර ඇත්තෝ ධර්මයේ අරගෙන ඒවා කඩුපාරවල් වගේ පාවිච්චි කරනවා. අන්‍යයන්ට හිරිහැර කරන්නේ. අන්‍යය අමාරු දාන්න. එහෙම ධර්මයක් බුදුහාමුදුරන්ගේ නෑ පින්න. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තර්ක නෑ. වාද නෑ. අතක්ඛාවතරෝ ධම්මෝ. අතක්ඛාවතර කියන්නේ තර්ක වලට එන්නේ නෑ බුදුහාමුදුරන් තර්ක ඉක්මවලා. ඉන්ද්‍රිය ඉක්මවලගේ ධර්මයේ. ඒක පරම සත්‍යයක් තථාගත සම්මා සම්බුදුන් වහන්සේ කළා. මේ ධර්මයේ නැවත නැවත ප්‍රගුණ කරන්න. නැවත නැවත ප්‍රගුණ කළා ඔබ ඔබේ ළඟම තියෙන ওই උතුම් බුද්ධ ගුණයට ඔබපත් වෙන්න. නැත්නම් උප්පත්තිය මන්නේ ජය ගන්න. නිවන් දකින්නවා කියලා කියන්නේ බුද්ධ කියලා කියන්නේ නිවන් දැක්කා. සම්මා සම්බුදු කියන්නේ නිවන් දැක්කා. ඒ සම්මා සම්බුදු කියන වචනය. නිවන් දැක්ක කියන එකයි. ඒ කියන්නේ උප්පත්තිය මන්නේ ජය ගන්නයි කියන එක. වෙන මොකුත් නෙමෙයි. ඒතර ජය ගන්නකොට වෙනත් මුළු ලෝකෙම දැනගෙන ඉවරයි. රූප ලෝකේ, අරූප ලෝකේ, කාම ලෝකේ, අවකාශ ලෝකේ සියල්ලක්ම දැනගෙන ඉවරයි. දකින්න තව දෙයක් ඉතුරුනේ නැහැ. සියල්ලම දැනගෙනයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒක කාටත් එහෙමයි. ඒ බුද්ධ ගර්භය තමන් ගාව තියෙන්නේ. මුලාව අයින් වෙනවා. පැහැදිලිව දර්ශන පාරද. ඉතින් පින්නත්නි අපි දැන් මෙතෙක් කළ සාකච්ඡා කරා තථාගත දර්ශනය. මේ දර්ශනය නිසා ගුණාක් කියන්න ඕන නැහැ. එක වචනයක මේ ධර්මයේ ගැඹුරට තියෙනවා. මේ කියපු ධර්මයේ එක වචනයක ගැඹුරට තියෙනවා. ඉතින් මේක බලන්න හුඟක් මහන්සි ගන්න. එතන මෙතන අගේ කරන්නේ නිශ්ශබ්ද ඉන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නිශ්ශබ්ද ඉන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඉන්න බලන්න කියලා. බලන්න මේ තථාගත දර්ශනය Taman දකින්න උත්සාහ කරනවා. අමාමහ නිවනට පත් වෙන්න උත්සාහ කරනවා. හොඳයි පින්නත් අපි කරන්නේ මේ සූත්‍රය කියලා මේ නවත අවසන්. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කරණීය මත් කුසලේන යන්තං සත්තං පදං සක්ඛෝ බුද්ධෝච සෝජෝච සාන්තුස්සකෝච සුකරෝච අත්තකිච්ඡෝච සම්භවෝ සම්පින්ද්‍රියෝච නිකෝච ලේසු අනුකිච්ඡෝ නචුද්ධං සමාධි ඉන්ජේන විඤ්ඤෝපේ සිකිනෝ වාකේනෝ සබ්බේ සත්තාවං සුඛිතං නබරෝ පරං දුක්ඛේ ඥානමන්නේ පච්චේන යාරෝසනා පටිසඤ්ඤානාඤ්ඤමඤ්ඤස්ස සුඛං මාතාය කාමියං බුද්ධං ආයිසා ඒක බුද්ධං
විරියං සම්භාරං අවේරං අසවත්තං චිත්තං චරන්නේ සින්නෝ සයානෝ වායාවතස්ස විදමින්දු ඒතං සමේ අනිත්තේය බ්‍රහ්මමේතං යාරං ඉදවාහු ඉච්ඡින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යකේන නිහිජාත ප්‍රබ්බසේයං පුනරේති ඒතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සම්පදා ඒතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සම්පදා ඒතේන සත්‍යවච්චේන සොත්තිතේ හෝතු සම්පදා සෑම සියල්ලනාට සුඛපටිපදාවෙන් අමාමානිවන් සම්පන්න වේවා දීර්ඝාස ලැබේවා තෙරුවන් සරණයි.